නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලැබූ 2021 නව වසර සියලු දෙනාටම සුබ වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද 2021 ජනවාරි මාසේ 1 වෙනිදා එංගලන්තයේ තේම්ස් විහාරයේදී ආරම්භ කරපු සූත්‍ර අධ්‍යයන පන්තියට අදාළ කටයුතු අපි ශ්‍රී ලංකාවේ සිට මේ වෙන විට මෙහෙවමින් සිටින්නේ. සහභාගී වෙන සියලු දෙනාම දැන් වර්ෂ 2ක පමණ කාලයක් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. එහිදී අපි දිගු කාලයක් විවිධ සූත්‍ර පිළිබඳව වර්ෂයක කාලයේ මුළුල්ලේම සාකච්ඡා කළා, හඳුනාගත්තා. ඒ තුලින් ධර්මයේ පිළිබඳව කිසියම් හඳුනා ගැනීමක්, වැටහීමක් ඇති කරගන්නට අපට අවස්ථාව ලැබුණා කියලා අපි කල්පනා කරනවා. ස්ක්‍රීන් එක පේනව නේද? පේනවා ස්වාමින් වහන්සේ. හොඳයි. එතකොට අපි ස්වාමින් වහන්සේ. හොඳයි. අපි මේ තුලින් ධර්මයේ පිළිබඳව කිසියම් හඳුනා ගැනීමක්, අවබෝධයක් ඇති කරගන්නට වටිනා සූත්‍ර දේශනාවන් රාශියක්ම පරිශීලනය කළා, අධ්‍යයනය කළා. ඒ තුලින් මධ්‍යස්ථ විදිහට ධර්මයේ දෙස බලන්නට විශ්ලේෂණාත්මකව ඇනලිටිකලි අපි ඒ සම්බන්ධයෙන් හඳුනා ගන්නට ලොකු උත්සාහයක් දරුවා. මං හිතන්නේ මේ අය දිගු කාලයක් අපි සමග මේ ධර්ම සාකච්ඡා වැඩසටහන්, සූත්‍ර අධ්‍යයන වැඩසටහන් වලට සහභාගී වුණු අය. ඒ නිසා හොඳ ධර්ම දැනුමක්, අවබෝධයක් මේ වෙන විට තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඒ ධර්ම අවබෝධයේ, දහම් පිළිබඳව තියෙන දැනුම ප්‍රායෝගිකත්වයට නගා ගැනීම, එදිනදා ජීවිතයට අදාළ වෙන විදිහට භාවිතා කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි හැම කෙනෙක්ම භාවනාව පිළිබඳවත් ලොකු උනන්දුවක් දක්වන නිසා භාවනාව අදාළ වෙන සූත්‍ර රාශියක්ම අපි සාකච්ඡා කළා. ඒවා බොහොම ගැඹුරින්, ඒ වගේම විශ්ලේෂණාත්මකව, විස්තරාත්මකව අපි ඒවා සාකච්ඡා කළා. ඒ අනුව අපේ සිත මෙහෙයවන්නේ කොයි ආකාරයටද කියන එක පිළිබඳව හුඟක් කරුණු අපි දැනගෙන ඉන්නවා මේ වන විට. ඉතින් දැනගත් දැනුම, අවබෝධය ප්‍රඥාව විකසිත වීම සඳහා, ප්‍රඥාවන්ත වීම සඳහා අවශ්‍ය වන ශක්තියක් වෙන්නට ඕනේ. ඒක වෙන්නේ අපි ඒක භාවිතාවට ගත්තොත්. ඉතින් ඒ නිසා හැම තැනකදීම මගේ භාවිතාව පිළිබඳව ප්‍රැක්ටිසින් කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කළා. ඉතින් එතකොට අපි ඒ තුලින් අපිට එදිනෙදා ජීවිත පැවැත්මේදී මේ ධහම යොදා ගන්න පුළුවන් නම් අපිට සැහැල්ලු, නිස්කලංක, පහසු ජීවිතයක් ලබා ගන්නට ඒ තුලින් හැකියාව ලැබෙනවා. අද
මං කල්පනා කළා තවත් සූත්‍රයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒක මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ටික රාහුලෝවාද සුත්ත. එතකොට මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. මේ සූත්‍රය මං හිතන්නේ ඔබ මීට කලින් අහලා එහෙම තියෙන සූත්‍රයක්. ඔබ බොහෝ එහි තියෙන කරුණුත් ඊට කලිනුත් අහලා තියෙන මූලික කාරණයක් එහි තියෙනවා. නමුත් මට හිතුණා මේක නැවත සැරයක් අපි සාකච්ඡාවට ගත්තොත් හොඳයි කියලා. ඒ මොකද අපි මෙතෙක් කල් කරපු සාකච්ඡාවන් නැවත භාවිතාවට ගැනීම සම්බන්ධ කරුණු මේ සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් අපි කරුණු වශයෙන් මේ දේවල් දන්නවා. ඔබ බොහෝ ධර්ම කරුණු පිළිබඳව අවබෝධයක් වැටහීමක් තියෙනවා. එතකොට අපිට ඒක කොහොමද අපේ සිතෙහි ක්‍රියාකාරීත්වය සමග එදිනෙදා ජීවිතයේ පැවැත්ම සම්බන්ධයෙන් සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ගැනයි අපි වැඩියෙන් යොමු වෙන්නට ඕනේ. ඒ නිසා ඒකට හුඟා ප්‍රයෝජනවත් කියලා හිතනවා මේ සූත්‍රය. ඔබ කලින් අහලා තිබුණත් නැවත ඒවා පරිශීලනය කරන එක අහන එක අපිට ප්‍රයෝජනවත්. ඒ පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට. අනිත් කාරණේ මේ සූත්‍රයේ කියවෙන ක්‍රමයට අපි අපේ සිත මෙහෙවන්ට හුරු වුණොත් පුරුදු වුණොත් විශාල භාග්යක් වාසනාවක් වටිනාකමක් අපේ සිත්වලට ලැබෙනවා. ඒ නිසා අපි ඒක නැවතත් හදාarලා කියවලා එහි අර්ථය වටහා ගන්න එක සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙයි. මේ කියද්දී ඕනෑම වෙලාවක ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරලා අහන්න සාකච්ඡා කරන්න. මං දේශනයක් විදිහට අඛණ්ඩව සිද්ධ කරගෙන යනවා නෙමෙයි. ඕනෑම වෙලාවක සාකච්ඡාවට ඉඩ තබමින් මේ දේවල් අපි කතා කරන්නේ. ඒ නිසා හිතට ප්‍රශ්නයක් නැගුණාම ඕනෑම වෙලාවක ඒක මතු කරන්න. ඒක ඔබටත් අනික් අයටත් ප්‍රයෝජනයක් වෙනවා. අපි කතා කරගෙන යන ශ්‍රේෂ්ඨයේ ඉක්මවා තවත් දේවල් අපිට දැනගන්න හඳුනාගන්න ඒක ප්‍රයෝජනයක් වෙයි. ඒක බාධාවක් කරදරයක් කියලා හිතන්න අවශ්‍ය නැහැ. කොයි වෙලාවකවත් ඕනෑම වෙලාවක ගැටලුවක් ප්‍රශ්නයක් මතුවනහම ඒක ඉදිරිපත් කරන්න. ඒක අපි දෙපාර්ශ්වයටම මටත් ඔබටත් අහන කෙනා අයටත් ඔක්කොටම ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඕනෑම වෙලාවක ප්‍රශ්නයක් හිතට આવොත් ඒක කතා කරලා අහන්න. මේ සූත්‍රයේ පාලි එක මම ඉස්සලා කියවලා ඉන්නම්. පොඩ්ඩක් ටිකක් අපිට පාලි වචනත් හුරු වෙන්නත් එක්ක අපිට එහෙම කියවන එක හොඳයි කියලා මම හිතන්නේ. ඔබේ අදහස මොකද මේ පාලි එකත් එක්ක කියවන එක අවශ්‍යද හොඳයිද නැත්නම් මේ පාලි එක අතහැරලා ඉංග්‍රීසි හා සිංහලෙන් විතරක් කිව්වහම ඇද්ද? පාලියක කියවන එක හොඳයි ස්වාමින් වහන්සේ. මොකද අපිට ඒක චුට්ටක් තවත් මතක හිටිනවනේ. තවත් අපි ටිකක් පාලි චුට්ටක් මේ දන්න නිසා චුට්ටක් අපිට තවත් වැඩියෙන් හිතෙනවා. අනිත් අයගෙන් තහල බලන්න කොහොමද කියලා. අර two sisters ලගේ කවුද? පාලියකින් කියවන එක හොඳයි. හරි. ඔව්. මම හිතන්නේ මොකද හැමදෙනාගේම වගේ අදහස ඒක වෙන්න ඕනේ. ෆැමිලියර් තියෙනවා. ඔව්. මොකද ඒ පාලි ඒ වචන වලට අදාළ පාලි වචනයත් අපිට ඇහිලා තියෙනවා. අනික් කාරණේ අපි හුඟක් වෙලාවට මාත් කරන දෙයක් තමයි කොයිතරම් ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියුවත් මූලික සෝස් එක තියෙන්නේ පාලියෙන්නේ. එතකොට අපිට යම් ගැටලුවක් වාගේ තියෙන තැනක් අපැහැදිලි තැනක් වුණොත් එහෙම පාලිය තමයි ප්‍රිෆර් කරන්නේ. එතකොට මේ පාලි භාෂාවෙන් තියෙන එකෙන් අපිට වඩාත් නිවැරදි නිරවුල් ප්‍රකාශනය තේරුම් ගන්න පුළුවන්. යම් පරිවර්තනයකදී ගැටලුවක් ඇති වෙලා තිබුණා නම් එහෙම ඒකත් නිවැරදි කරන්න පුළුවන්. ඒ තීරණාත්මක තැනකදී ඒ කොහොම වුණත් අපි කාට වුණත් ඒ වචන ඇහිලා තියෙන එකෙත් හොඳකුත් තියෙනවා. ඒ නිසා අපි පාලියක භාවිතා කරන එක හොඳ නිසා කිව්වේ. ඔබත් අදහස අහලා බැලුවේ. අපි පාලියකත් කියවගෙන යන එක හොඳයි. අම්බලට්ටික රාහුලවාද සුත්ත.
එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේළුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා රාහුලෝ අම්බලට්ටිකායන් විහෙරති අතකෝ භගවා සායන්න සමයම් පටිසල්ලානා වුට්ටිතෝ යේන අම්බලට්ටිකා යේනායස්මා රාහුලෝ තේනුපසංකමි අද්දසාකෝ ආයස්මා රාහුලෝ භගවන්තන් දූරතෝව ආගච්ඡන්තන් දිස්වාන ආසනම් පඤ්ඤාපේසි උදකංච පාදානං නිසීදී භගවා පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ පාදේ පක්ඛාලේසි ආයස්මාපිකෝ රාහුලෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී. I have heard that on one occasion the Blessed One was staying near Rajagaha in the bamboo forest, the squirrel's sanctuary. එතකොට මේ දෙකම මම පැහැදිලි කරන්නත් ඕනේ නෑ ඔබට මේ පැහැදිලි දැන් මේ දෙකම ඉංග්‍රීසියෙන් කියනකොට ඔබට හොඳටම පැහැදිලි වෙනවා. නමුත් අපි සම්ප්‍රදායිකව මේ කියාගෙන යන නිසා අපි භාෂා තුනින්ම කියවමු. ඒවා මේ සුදන් කියලා මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වාසය කරන කල කලන්දක නිවාපෙහි ලේනුන් නිතර ගැවැසිච්ච මේ උණ වනේ කලන්දක නිවාපෙහි වාසය කරද්දී at that time when Rahula was staying at the mango stone, then the Blessed One emerging from his seclusion in the evening went to where when Venerable Rahula was staying at the mango stone. When Venerable Rahula saw him coming from afar and on seeing him set out a seat and water for washing the feet. The Blessed One sat down on the seat set out and having sat down washed his feet. Venerable Rahula, bowing down to the Blessed One, sat to one side. එතකොට මේ රාහුල හාමුදුරුවෝ මේ අඹ තලාවේ හෝ අඹ ගස්වලින් සකස් වෙච්ච ප්‍රදේශයක තැනක ඒ කියන්නේ වේළුවනාරාමයේ අසලම තවත් විවේක ස්ථානයක් තමයි මේ අඹ ගස්වලින් සමන්විත වෙච්ච ගල් තලාවක් හෝ එබඳු තනි ප්‍රදේශයක් තමයි මේ වේළුවනාරාමයේ අසලම තිබිච්ච විවේක ස්ථානයක් තමයි මේ රාහුල හාමුදුරුව මේ වැඩ හිටපු තැන. එතන වැඩ ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ සන්ධ්‍යා කාලයේදී උන්වහන්සේගේ සමාධි සුවයෙන් වැඩ ඉඳලා එයින් නැගිටලා සවස් කාලයේදී අර රාහුල හාමුදුරුව වැඩ හිටපු ස්ථානයට වැඩම කළා. එසේ වඩිද්දී රාහුල හාමුදුරුව දැක්ක බුදුරජාණන් වහන්සේ ඈත තියාම වඩිනවා. එහෙම දැකලා උන්වහන්සේට ආසනයක් පනෝලා පාසේදීම සඳහා පැන් ගෙනවිල්ල සූදානම් කළා. තොර මේක මේ පැරණි චාරිත්‍රයක්. යම්කිසි කෙනෙක් තමන්ගේ නිවසට එද්දී එහෙම නැත්නම් ඒ විදිහේ ගුරුවරයෙක් වැඩිහිටියෙක් එද්දී පාදෝවණය කිරීම ඉන්දියානු සම්ප්‍රදායේ තිබිච්ච දෙයක්. බොහෝ විට පාවහන් බටහිර සංස්කෘතිය වගේ පාවහන් පා වැහෙන්න පැළඳුවෙන්නේ නැහැ. පාවල භාගයක් ආවරණය වෙන විදිහේ පාවහන් දැම්මේ පාවිච්චි කළා නම් බොහෝ විට භික්ෂුන් වහන්සේලා පාවහන් රහිතව තමයි වැඩම කරලා තියෙන්නේ කියලා අතීත සිදුවීම් වලදී පේන්නේ. පාවහන් අනුමත කරලා තිබුණා ඒ කාලේ. නමුත් දෙයාපටට තමයි සාමාන්‍යයෙන් නිතර එහෙම වැඩම කළේ. ඉතින් ඒ නිසා පාසේදීම කියන එක ඒ සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක් හැටියට තිබුණා. අනික කෙනෙක් පිළිගන්න හොඳම ක්‍රමයක් හැටියට දැනටත් ශ්‍රී ලංකාවේදී ස්වාමීන් වහන්සේලා නිවසකට වැඩම කරනකොට දානයකට බණට පිරිතට එහෙම පාදෝවණය කරලා තමයි උන්වහන්සේලා පිළිගැනීම කරන්නේ. තාමත් ශ්‍රී ලාංකික සංස්කෘතියේ එහෙමනේ තියෙන්නේ. ඉතින් ඒක පැරණි චාරිත්‍රයක් විදිහට බුදුහාමුදුරුවෝ පිළිගන්නත් රාහුල හාමුදුරුවෝ මේ පැන් සූදානම් කළා. The Blessed One sat down on the seat set out and
බුදුරජාණන් වහන්සේ පැන වූ ආසනයේ වැඩ හිටියට පස්සේ රාහුල හාමුදුරුවෝ පාදෝවණය කිරීම කළා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේට වැඳලා එකත් පස්ස හිටියා. අතකෝ භගවා අතකෝ භගවා පරිත්තං උදකාවශේෂං උදකාදානේ ටපෙත්වා ආයස්මන්තන් රාහුලං ආමන්තේසි පස්සසිනෝත්වං රාහුල ඉමං පරිත්තං උදකාවශේෂං උදකාදානේ ටපිතන්ති ඒවම් බන්තේ ඒවම් පරිත්තකං කෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ති සම්පජාන මුසාවාදේ ලජ්ජාති අතකෝ භගවා පරිත්තං උදකාවශේෂං චඩ්ඩෙත්වා අයස්මන්තන් රාහුලං ආමන්තේසි පස්සසී නෝතන් රාහුල පරිත්තං උදකාවශේෂං චඩ්ඩිතන්ති ඒවම් බන්තේ ඒවං චඩ්ඩිතං කෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ති සම්පජාන මුසාවාදේ ලජ්ජාති අතකෝ භගවාතං උදකාදානං නික්කුජ්ජිත්වා ආයස්මන්තන් රාහුලං ආමන්තේසි පස්සසිනෝතන් රාහුල ඉමං උදකාදානං නික්කුජ්ජිතන්ති ඒවම් බන්තේ ඒවන් නික්කුජ්ජිතං කෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ති සම්පජාන මුසාවාදේ ලජ්ජාති අතකෝ භගවාතං උදකාදානං උක්කුජ්ජිත්වා ආයස්මන්තන් රාහුලං ආමන්තේසි පස්සසිනෝතන් රාහුල ඉමං උදකාදානං රිත්තං තුච්ඡන්ති ඒවම් බන්තේ ඒවං රිත්තං තුච්ඡං කෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ති සම්පජාන මුසාවාදේ ලජ්ජාති. When the Blessed One, having left a little bit of the remaining water in the water dipper, said to Venerable Rahula, Rahula, do you see this little bit of remaining water left in the water dipper? බුදුරජාණන් වහන්සේ පාදෝවණය කරලා having left a little bit in the remaining water in the water dipper. බුදුරජාණන් වහන්සේ පාදෝවණය කළාට පස්සේ අර භාජනයේ වතුර තිබුණු භාජනයේ වතුර ස්වල්පයක් ඉතුරු වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ව අමතලා අහනවා රාහුල ඔබට පේනවාද මේ වතුර භාජනයේ වතුර ඩිංගක් වතුර ස්වල්පයක් පරිත්තං කියලා කියන්නේ කුඩා ප්‍රමාණයක් කියන එක වතුර ස්වල්පයක් ඉතුරු වෙලා තියෙනවා පේනවද කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා. Yes sir. එසේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. That's how little of a contemplative there is in anyone who feels no shame at telling a deliberate lie. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා that's how little of a contemplative there is in anyone who feels no shame. එතකොට මේ අපි කියමුකෝ සිහි දැන් කල්පනාවේ යෙදෙන අවබෝධයෙන් යුක්ත යම්කිසි කෙනෙක් මේ භාජනයෙහි ඉතුරු වෙලා තියෙන වතුර ටික වගේ එයාගේ මේ ඒ තනත්තා බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් එහෙම ඒ තනත්තා ළඟ තියෙන සීල එහෙම නැත්තම් ඒ තනත්තාගේ තියෙන භික්ෂුවකට අදාළව තියෙන ගුණාංගයන් ඊ타ත්ම සුළු ප්‍රමාණයක් තමයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ උදාහරණයෙන් පෙන්වන්නේ. දැන් මේ භාජනයේ වතුර ටිකක් බොහොම සුළු ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා වගේ දැන බොරු කියන මේ ඩෙලිබරේට් ලයි කියලා කියන්නේ ඒකට පාලි භාෂාවෙන් කියනවා සම්ප්‍රජාන මුසාවාද කියලා. සම්ප්‍රජාන කියන වචනේ තේරුම දැනගෙන කියන එක. හඳුනා ගන්නවා කියන සම්ප්‍රජාන කියන වචනේ තේරුම හඳුනා ගන්නවා. දැන ගන්නවා. එතකොට බොරු කියද්දී මේක බොරුවක් බව දැනගෙන යමක් කිව්වහම කියනකොට ඒකට කියනවා සම්ප්‍රජාන මුසාවාදේ කියලා. එතකොට තමන් කියන්නේ බොරුවක් කියලා දැනගෙන යම් කිසි කෙනෙක්
එසේ එබඳු බොරුවක් කිව්වොත් හෝ එහෙම කියන්න තියෙන ලැජ්ජාව නැත්තම් එයා තුළ බොරු කියන්න අදාළ වූ ලැජ්ජාව නැත්නම් එහෙම ඒ තැනැත්තා තුළ අර භික්ෂුවකට අදාළ ගතිගුණ එක මේ භික්ෂුවකට අදාළව දැන් රාහුල හාමුදුරන්ට කියන්නේ එතකොට කවර හෝ කෙනෙක් පුද්ගලයෙක් එයාට අදාළ ගුණය හරිම සුළු ප්‍රමාණයක් ඉතාමත්ම පුංචි ප්‍රමාණයක් කියලා තමයි ඒකෙන් අදහස් කරන්නේ. දැන් අපි මෙතෙන්දි සලකා බැලිය යුතු කරුණක් තියෙනවා. මේ දේශනා කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එතකොට මේ දේශනාව ශ්‍රවණය කරන අහන තැනැත්තා බුදුරජාණන් වහන්සේ ගිහිව සිටිද්දී තමන්ගේ දරුවා රාහුල කුමාරයා තමයි මේකට අදාළ අනික් තැනැත්තා. එතකොට මේ පියපුතු සම්බන්ධයක් පියපුතු දෙබසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ කතාන්තරයට අනුව රාහුල හාමුදුරන්ගේ වයස මේ වෙන විට අවුරුදු 7ක් කියන එක තමයි සැලකෙන්නේ. එතකොට ඊටාමත්ම පුංචි වයසක ඉන්න කෙනෙක් වයස අවුරුදු 7ක හෝ එයා අසන්නේ පොඩි භික්ෂුවක් හැටියට. එතකොට අමතන්නේ ගිහිව සිටිද්දි තමන්ගේ පියතුමා සිද්ධාර්ථ කුමාරයා වශයෙන් හිටිද්දී ඒ වගේම දැන් මේ වන විට සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන්ගේ ඊ타ත්ම පුංචි වයසක ඉන්න ශ්‍රාවකෙකුට ඇමතීමයි. අතීත සිද්ධියක් හැටියට ගත්තොත් සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ පුතා වීමේ පියපුතු සම්බන්ධයයි. කියන මෙබඳු මහා ගැඹුරු සම්බන්ධයක් මෙතන තියෙනවා. ගිහි භවයේදී පියපුතු වීමයි පැවිදි භවයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුංචිම ගෝලයා වීමයි කියන කරුණු දෙක බැලුවාම මෙතන හරිම ලස්සන පරිසරයක් අපිට චිත්ත රූපයක් මැවෙනවා. මේ මහා ගැඹුරු මහා ප්‍රඥාවන්ත සම්මා සම්බුදුවරයෙක් වයස අවුරුදු 7ක ශිෂ්‍යයෙක් තමන්ගේ ශ්‍රාවකයෙක් ඇමතීමයි. එහි පසුබිම හැටියට සිද්ධාර්ථ කුමාරයා හා පුතණුවන් කියන අතරින් පියපුතු සම්බන්ධයයි කියන දෙකේදීම මෙතෙන්දී බුදු පියාණන් වහන්සේට සෑම ශ්‍රාවකයෙක්ම පුත්‍ර ස්නේහයෙන් තමයි දකින්නේ. එම වුණාට අපි මෙතෙන්දී මේ විදිහේ ලස්සන චිත්‍රයක් මැවිලා තියෙනවා. මේ දෙබස සිදු වෙන්නේ කවුරු අතරද කියන කාරණේ. ඒ වගේම තවදුරටත් අපි අධ්‍යාපනික වශයෙන් මේ ඇක්ටිවිටි එකක් এডুকেෂනල් ඇක්ටිවිටි එකක් හැටියට මෙතන ගත්තාම මේ පුංචි දරුවෙක් අමතලා මහා ගැඹුරු දෙයක් කියන්න යද්දී ඒක කොයිතරම් සරල කරලා උපමා උපමේයන්ට රූපකයන්ට දාලා ඒක කොයිතරම් සරල කරලා පැහැදිලි කරලා බොහෝම සැහැල්ලු විදිහට ඒක උදාහරණ සහිත කියා දෙන්නේ කොහොමද කියන කාරණයක් මෙතෙන්දී මතුවෙනවා. ඒතර ඒ නිසා හරි ලස්සන චිත්‍රයක් මෙතෙන්දී අපිට මැවෙනවා. මේ දෙබස ඇසුරු කරගෙන කියන්න යන්නේ අතිවිශාල ගැඹුරු වටිනාම මේ ලෝකේ තියෙන වටිනාම ක්‍රියාවක් පිළිබඳව මානසික අභ්‍යාසයක් පිළිබඳවයි දැන් කියන්න යන්නේ. ඒ මහා ගැඹුරු කාරණේ කියන්න යොදා ගන්න මේ උපමා උපමේයන් භාවිතය පිළිබඳව හරි ලස්සන යෙදීමක් මෙතන තියෙනවා. එතකොට අර වතුර භාජනයේ ඉතුරු වෙලා තියෙන පුංචි වතුර ටික ඊටාම සුළු ප්‍රමාණයේ වතුර ටික උපමා කරනවා බොරු කියන්න ලැජ්ජාවක් නැත්නම් බොරු කියන්න මැලි වෙන්නේ නැත්නම් යම් කිසි කෙනෙක් ඒ තැනැත්තා තුළ බොහෝම පුංචි හොඳක් විතරයි තියෙන්නේ. හොඳකමේ බොහෝම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියන එක තමයි මේ කුඩා වතුර ප්‍රමාණයට උපමා කරලා බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරන්ට දේශනා කරන්නේ. ඒ තැනැත්තාගේ තියෙන ගුණය ඔන්නේ ඉතුරු වෙලා තියෙන චූටි වතුර ටික බොහොම සුළු ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන වාජනේ
ඒ සුළු ප්‍රමාණයේ තරම් වාගේ තමයි ගුණයක් තමයි මේ බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් ඒ තැනැත්තා තුළ තියෙන්නේ කියන එක තමයි මෙතෙන්දී සඳහන් කළේ. Having tossed away the little bit of remaining water, the Blessed One said to the Venerable Rahula, Rahula, do you see how this little bit of remaining water is tossed away? ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ පොඩි ක්‍රියාකාරකමක යෙදෙනවා. මේ භාජනයේ තිබිච්ච වතුර ටික සම්පූර්ණයෙන්ම විසි කරනවා. අහකට දානවා. එහෙම විසි කරලා ඊට පස්සේ රාහුල හාමුදුරුවන්ගෙන් අහනවා රාහුල ඔයාට පේනවද දැන් මේ වතුර ටික සම්පූර්ණයෙන්ම විසි කළා කියලා. සම්පූර්ණයෙන්ම අයින් කළා කියලා. yes sir. එමයි ස්වාමීනි. රාහුල, whatever there is of a contemplative in anyone who feels no shame telling a deliberate lie is tossed away just like that. So යම් කිසි තැනැත්තෙක් සම්ප්‍රජාන මුසාවාදය දැන බොරු කීමේ ස්වභාවයක් තියෙනවා නම් එයාට එහෙම කියන්න ලැජ්ජාවක් නැත්නම් ඒක හරියට අර විසි කරපු වතුර ටික වගේ කිසිදු වැඩක් නැති ස්වභාවයකට පත් වෙනවා. ඒ විසි කරපු වතුර ටිකේ කිසි වටිනාකමක් නැති වෙනවා වගේ මේ විදිහට දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්නම් යම් කිසි කෙනෙක් තුල ඒ තැනත්තාගේ කිසිම වටිනාකමක් නැති අර විසි කරපු වතුර ටික වගේ කිසිම වටිනාකමක් නැති ස්වභාවයකට තත්යකට තමයි පත් වෙන්නේ කියලා ඒ උදාහරණය දක්වලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. Having turned the water dipper upside down, the Blessed One said to Venerable Rahula, Rahula, do you see how this water dipper is turned upside down? ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පොඩි හාමුදුරුවෝ ඉස්සරහා මේ වතුර භාජනේ අනිත් පැත්ත හරවනවා. දැන් වතුරට තිබිච්ච වතුර ටික විසි කළානේ. විසි කරලා භාජනේ අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා අහනවා රාහුල ඔයාට පේනවද දැන් මේ භාජනේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවලා තියෙන්නේ කියලා. yes ඔව් ස්වාමීනි එහෙම අනිත් පැත්ත හරවලා තමයි තියෙන්නේ. රාහුල, whatever there is of a contemplative in anyone who feels no shame at telling a deliberate lie is turned upside down just like that. තර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා රාහුල මේ භාජනේ අනිත් පැත්ත හරවලා තියනවා වගේ යම් කිසි කෙනෙක් බොරු කියන්න ලැජ්ජාවක් නැත්නම් ඒ තැනැත්තා හරියට මේ අනිත් පැත්තට හරවලා තියෙන භාජනයක් වගේ ඒ තැනැත්තාගෙන් කිසිම ප්‍රයෝජනයක් වටිනාකමක් නැහැ. අනිත් පැත්ත හරවලා තියෙන භාජනයක් වගේ තමයි ඒ තැනැත්තා කියලා ඒ උදාහරණයෙන් රාහුල හාමුදුරන්ට පැහැදිලි කරනවා. Having turned the water dipper right side up, the Blessed One said to Venerable Rahula, Rahula, do you see how empty and hollow this water dipper is? එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ භාජනය උඩ අතට හරවනවා, උඩුකුරු කරනවා. එහෙම කරලා උඩ පැත්තට තියලා ඊට පස්සේ අහනවා රාහුල හාමුදුරන්ගෙන් රාහුල ඔයාට පේනවද මේ භාජනේ හිස් මේක අසුලේ මුකුත්ම නැහැ කියලා පේනවද? yes sir. ඔව් ස්වාමීනි එහෙම පේනවා. රාහුල, whatever there is of a contemplative in anyone who feels no shame at telling a deliberate lie is empty and hollow just like that. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් බොරු කියන්න ලැජ්ජාවක් නැත්නම් ඒ තැනත්තා හරියට මේ උඩුකුරු කරලා තියෙන භාජනයේ තියෙන හිස් බව වගේ මුකුත්ම වටිනාකමක් නැති කෙනෙක් බවට පත් වෙනවා කියලා මේ විදිහට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් අපට පේනවා බුදු පියාණන් වහන්සේ මේ පුංචි හාමුදුරුවෝ අවුරුදු 7ක හාමුදුරුවොත් එක්ක කරන මේ අධ්‍යාපනික ක්‍රියාවලිය
ක්‍රියාකාරකම. එතකොට මේ භාජනයේ තිවිච්ච වතුර ටික පෙන්නලා ඒ ඇසුරු කරගෙන භාජනයේ වතුර ටික විසි කරලා ඒ ඇසුරු කරගෙන භාජනයේ අනිත් පැත්ත හරවලා ඒක ඇසුරු කරගෙන භාජනයේ උඩු කුරු පැත්තට උඩ අතට හරවලා ඒක ඇසුරු කරගෙන මේ විවිධ ආකාරයෙන් මේ භාජනයේ තියෙන හිස් භාජනය හා වතුර ටිකක් තිබිච්ච භාජනය ඒක විසි කරලා මේ විදිහට එහාට මෙහාට කරමින් පුංචි රාහුල හාමුදුරුවන්ට එක්තරා පාඩමක් කියා දෙනවා. මොකද්ද මේ සම්ප්‍රජාන මුසාවාදයේ ඒ තියෙන දෝෂය? ඒ කියන්නේ දන බොරු කියන එක. දන බොරු කියනවා කියන එකේ තේරුම බොරුවක් බව දැනගෙන තමන් කියන්නේ බොරුවක් බව දැනගෙන කීම කියන එක. දැන් සමහරට අපි කියන දෙයක් අපි දන්නේ නැත්නම් ඒක බොරුව කියලා එහෙම කියවෙන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒතර තමන් දන්නේ නැහැ බොරුවක් කියලා තමන් හිතාගත්තා ඒක එහෙමයි කියලා එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සම්ප්‍රජාන මුසාවාදයේ ස්වરૂපය තමයි තමන් කියන්නේ බොරුවක් බව දැනගෙන තවත් කෙනෙකුට ඒක ප්‍රකාශ කිරීම කියන එක. එතකොට තවත් ආකාරයකින් ඒක ධර්මයේ පැහැදිලි කරනවා සිනහ වෙවීවත් බොරු කීම කියන එක. දැන් බොරුව කියන එකේ ස්වභාවයන් කීපයක් තියෙනවා. මම ඒක මෙතෙන්ද කියන්නම්. මේ නැවත අමතක වෙයි කියලා හිතෙන නිසා. දැන් බොරුව කියන එකේ බරපතලම තත්වයේ හැටියට සලකන්නේ රජු ඉදිරියේ බොරු කීම. ඒකෙන් අදහස් වෙන්නේ බොරු සාක්ෂි දීම කියන එක. ඒ කියන්නේ අද කාලේ අද රජවරු නැහැනේ. අද හැටියට ඒක සලකන්නේ උසාවියේදී බොරු කීම කියන එක. දැන් ඉස්සර නඩු ඇහුවේ රජුරෝනේ. તો රජුර ඉස්සරහා බොරු කියනවා කියන එක බොරු සාක්ෂි දීමක් කියන එක. අද රජුරෝ නෙවෙයි නඩු අහන්නේ උසාවියේදී විනිශ්චයකාරයෙක්නේ. එතකොට විනිශ්චයකාරයා ඉදිරියේදී උසාවියේ ඉදිරියේ යම් කිසි කෙනෙක් බොරු කීම බොරු සාක්ෂි දීම තමයි බොරුවේහි තියෙන නරකම තත්වයේ හැටියට සාලීයක සූත්‍රයේ මේ ගැන සඳහන් වෙනවා. සාලීයක සූත්‍රයේ විස්තර කරන්නේ රජු ඉදිරියේ නැත්නම් එහෙම නැත්නම් විනිශ්චය ආසනයේ ඉදිරියේදී උසාවියේදී බොරු සාක්ෂි දීම තමයි බොරුවේ තියෙන නරකම තත්ත්වය. එහෙම නැත්නම් සිව්මන් සංධියකදී හතරමන් හන්දියකදී අනික් අය සියලු දෙනා ඉදිරියේදී බොරු කීම කියන එක ඒ බොරුවේ ඊළඟ තියෙන තත්ත්වයක්. එතකොට ඊළඟට මෙහා බොරුවේ තියෙන මට්ටම් තව අඩු වෙලා ඇවිල්ලා අන්තිමට බොරුවේ තියෙන සරලම පහළම තත්ත්වය තමයි සිනහ වෙවි බොරු කියන එක. දැන් hina වෙවි බොරුවක් කියනකොට බලා ඉන්න එක්කෙනා දකින්න එක්කෙනා අහන එක්කෙනාට තේරෙනවානේ මෙයා බොරුවක් වෙන්න ඇති කියන්නේ කියලා. එතකොට එයාට hina යනවා නම් කියන බොරුව කියද්දී අහන එක්කෙනාට එකපාරටම හැඟෙනවා මෙයා බොරුවක් තමයි කියන්නේ කියලා. ඒතර අර බොරුවේ වටිනාකම අඩුයිනේ. අහන එක්කෙනා රැවටෙන්නේ නැහැනේ. එතකොට එහෙම වුණත් hina වෙවිවත් බොරු කියන එක වැරද්දක් කියලා තියෙනවා. දැන් පුංචි හාමුදුරුවන්ට නැත්නම් සාමණේර භික්ෂුන් වහන්සේලාට තියෙනවා පරාජික 8ක් පිළිබඳව. එතකොට ඒ 8න් එකක් තමයි සිනාමුසු බසිනුදු මුසවා කිව පරිජීවය කියලා. ඒ කියන්නේ hina වෙවි හරි බොරුවක් කිව්වොත් එහෙම අර සාමණේර හාමුදුරුවන්ගේ සීලය බිඳෙනවා. ශික්ෂාව බිඳෙනවා. එතකොට සාමණේර සීලේදී hina වෙවිවත් බොරු කීම තහනම්. එතකොට මේ රාහුල හාමුදුරුවන්ට මේ hina වෙවිවත් බොරු කියන එක තහනම් බව කියා දෙන්න බුදුරජාණන් වහන්සේ මේ උපමා උපමේයන් භාවිතා කරලා කියා දෙනවා hina වෙවිවත් බොරු කියන එක බරපතල වැරද්දක් කියලා බුදු පියාණන් වහන්සේ කියා දෙන හැටි. එතකොට ඒ නිසා hina වෙවිවත් බොරු කියන එක වැරද්දක්. එහෙම බොරු කියන්න ලැජ්ජා වෙන්න ඕනේ. බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් එහෙම ඒක ලොකු වැරද්දක් කියන එක තමයි මෙතෙන්දී කියවෙන්නේ. ඒ වගේම තව කාරණයක් තියෙනවා මේ බොරු සම්බන්ධයෙන්. දැන් බෝධිසත්වයන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ පෙරම් පුරණ කාලේ අපි හඳුන්වන්නේ බෝධිසත්වයන් වහන්සේ කියලානේ. එතන මේ බෝධිසත්වයන් වහන්සේ වශයෙන් ඉන්න කාලෙදිත් යම් පුංචි වැරදි සිද්ධ වෙලා තියෙනවා. ලොකු ඒවා නෙමෙයි.
සාමාන්‍ය පොඩි පොඩි වැරදි බෝධිසත්වයන් වහන්සේ වෙතින් සිද්ධ වෙලා තියෙනවා. ඒවට විපාක හැටියටනේ ඔය යම් යම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ තිබුණු කොන්දේ අමාරුව, ඒ වගේම බඩේ අමාරුවක් හැදුනා, ඔළුවේ හිසේ කැක්කුමක් හැදුනා. ඉතින් ඔය වගේ දේවල් වලට හේතු හැටියට අතීතයේ වෙච්ච යම් යම් අවස්ථාවලදී ඇති වෙච්ච යම් යම් වැරදි දෝෂ සහගත දේවල්, උදාහරණයක් හැටියට බිලිබාන කෙනෙක් මාළුව ගොඩ දාලා තියෙන, මාළුව අල්ලන අය මාළුව ගොඩ දාලා තියෙනකොට මාළුව උඩ පැන පැන මැරෙන්න දඟලනකොට පොඩි සතුටක් ඇති වුණා කියලා දාන් වෙනවා. ඊට අදාළ ඔළුවේ කැක්කුමක් පසු කාලයේදී ආව කියලා හිවිපාකේ හැටියට ওই විදිහේ කතාන්තර අපි අහලා තියෙනවානේ. දැන් ඒතර ඔය වගේ මම කිව්වේ ඒ වගේ පුංචි පුංචි වැරදි බෝසත්යන් වහන්සේ කාලෙදී සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ කාලෙදී සමස්ත කාල සීමාව තුළ උන්වහන්සේගේ නොවිච්ච වැරදක් හැටියට දක්වලා තියෙන්නේ බොරු කීම කියන එක. බොරු කීම. මොකද උන්වහන්සේ සත්‍ය ගවේෂණයේ යෙදුනේ කිං සච්ච කිං කුසල කියන එකනේ උන්වහන්සේ හෙව්වේ. එතකොට කල යුත්තේ කුමක්ද, සත්‍ය මොකක්ද කියන එකනේ හොය හොයා ආවේ දීර්ඝ කාලයක් සංසාරේ. ඒ කාලය තුළදී උන්වහන්සේගේ නොවිච්ච වැරද්ද තමයි බොරු කියන එක. අනික් අය වංචා කරන එක, රවට්ටන එක. මිනිස්සු රැවැට්ටීම තමයි නරකම දේ හැටියට, මිනිස්සුන්ට වංචා කිරීම තමයි නරකම දේ හැටියට සැලකුණේ. ඒ නිසා බොරුව කියන එක කිසිසේත්ම නොවිය යුතු වැරද්දක් හැටියට ධර්මයේ පැහැදිලි කරනවා. සාමණේර භික්ෂුන් වහන්සේලා සඳහාත් බරපතල වැරද්දක් හැටියට උන්වහන්සේ ඒක ශික්ෂාවන් අතර එකතු කරලා තියෙනවා. මේ පුංචි රාහුල හාමුදුරන්ටත් මේ විදිහට බොරු කියන්න ලැජ්ජා නැතිකම ලොකු දෝෂයක්, වැරද්දක්. ඒ අයගේ කිසිම වටිනාකමක් නැහැ, ගුණධර්මයක් නැහැ. සිල් දම් පුරන්නට සාමණේරයෙක් වශයෙන් කටයුතු කරන්න එතකොට සුදුසු නැති වෙනවා කියන අදහස, පණිවිඩය මේ ආනන්ද හාමුදුරන්ට ඉගැන්වීමයි මෙහිදී සිද්ධ කළේ. සෙය්‍යතාපි රාහුල රඤ්ඤෝ නාගෝ ඊසා දන්තෝ උරුල්හවා අභිජාතෝ සංගාම වචරෝ සංගාම ගතෝ පුරිමේහිපි පාදේහි කම්මං කරෝති පච්චිමේහිපි පාදේහි කම්මං කරෝති පුරිමේනපි කායේන කම්මං කරෝති පච්චිමේනපි කායේන කම්මං කරෝති සීසේනපි කම්මං කරෝති කන්හේනපි කම්මං කරෝති දන්තේහිපි කම්මං කරෝති නංගුට්ටේනපි කම්මං කරෝති රක්කතේව සොණ්ඩං තත්ත හත්තාරෝහස්ස ඒවං හෝති අයංකෝ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උරුල්වා අභිජාතෝ සංගාම වචරෝ සංගාමගතෝ පුරිමේ හිපි පාදේහි කම්මං කරෝති පච්චිමේ හිපි පාදේහි කම්මං කරෝති පේ නංගුට්ටේනපි කම්මං කරෝති රක්කතේව සොණ්ඩං අපරිච්ඡත්තං කෝ රඤ්ඤෝ නාගස්ස ජීවිතಂತಿ යතෝකෝ රාහුල රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උරුල්හවා අභිජාතෝ සංගාම වචරෝ සංගාම ගතෝ පුරිමේහි පිපාදේහි කම්මං කරෝති පච්චිමේහි පිපාදේහි කම්මං කරෝති නංගුට්ටේහිනපි කම්මං කරෝති සොණ්ඩායපි කම්මං කරෝති තත්ත හත්තාරෝහස ඒවං හෝති අයංකෝ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උරුල්හවා අභිජාතෝ සංගාමවචරෝ සංගාමගතෝ පුරිමේහි පාදේහි කම්මං කරෝති පච්චිමේහි විපාදේහි කම්මං කරෝති පුරිමේනපි කායේන කම්මං කරෝති පච්චිමේනපි කායේන කම්මං කරෝති සීසේනපි කම්මං කරෝති කන්හේනපි කම්මං කරෝති දන්තේහිපි කම්මං කරෝති නංගුට්ටේනපි කම්මං කරෝති සොණ්ඩායපි කම්මං කරෝති පරිච්ඡත්තං කෝ රඤ්ඤෝ නාගස්ස ජීවිතං නත්ති දානි කිංචි රඤ්ඤෝ නාගස්ස අකරණීයන්ති ඒවමේව කෝ රාහුල යස්ස කස්සචි සම්පජාන මුසාවාදේ නත්ති ලජ්ජා නාහන්තස්ස කිංචි පාපං අකරණීයන්ති වදාමි තස්මාතිය තේ රාහුල හස්සාපි න මුසා බනිස්සාමීති ඒවං හි තේ රාහුල සික්කිතබ්බං. අර උදාහරණය කලින් දක්වලා ඊළඟට බුදු පියාණන් වහන්සේ තවත් උදාහරණයක් දක්වනවා. රාහුල
it's like a royal elephant, immense, pedigreed, accustomed to battle, its tusks like chariot poles. Having gone into battle, it uses its forefeet and hind feet, its forequarters and hind quarters, its head and ears and tusks and tail, but will simply hold back its trunk. The elephant trainer notices that and thinks this royal elephant has not given up its life to the king. But when the royal elephant, having gone into battle, uses its forefeet and hind feet, its forequarters and hindquarters, its head and ears and tusks and tail, his trunk, the trainer notices that and thinks, this royal elephant has given up its life to the king. There is nothing it will not do. දැන් තවත් උදාහරණයක් බුදු පියාණන් වහන්සේ දක්වනවා. දැන් මේ පොඩි ළමයි ආසයිනේ අලින්ට. එතකොට ඒ නිසා මේ අලියෙක් අරගෙනත් උදාහරණයක් දක්වනවා. ඉස්සලා අර තමන් ඉස්සරහා තිබිච්ච පාහොදපු වතුර භාජනය අරගෙනනේ උදාහරණට අරගෙනනේ දැන් මේ කරුණක් සඳහන් කළේ. ඊළඟට පොඩි අය කැමති අලින්ට එහෙම. ඉතින් ඒ නිසා අලියෙක් පිළිබඳව උදාහරණයකුත් අරගෙන මේ තවත් ආකාරයකට මේ ගැන විස්තර කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා රාහුල මේ රජ්ජුරුවන්ගේ රාජකීය හස්තියා විශාල හස්තියෙක්. ඒ වගේම එයා අති සම්භාවනීය හොඳ කුලයකින් පැවතගෙන එන හස්තියෙක්, පෙඩිග්‍රී හොඳ සම්භාවනීය හස්තියෙක්. එයා හොඳට හුරු පුරුදු වෙලා තියෙනවා යුද්ධයට යන්න. යුද්ධයට හොඳට පුහුණු කරපු හස්තියෙක් මෙයා. It's task like chariot poles. හරියට අර රතේ තියෙන ඒරියා කඳ වාගේ ලොකු දල තියෙනවා මේ ඇතාට කියලා මේ ඇතා ගැන හොඳට විස්තරයක් කරනවා. පුංචි ළමයි ආසයිනේ ඇතා ගැන අහන්න. එතකොට එයාට විස්තර කරනවා මෙන්න මේ විදිහේ ලොකු ඇතෙක් රජ්ජුරුවන්ගේ මේ විදිහේ යුද්ධයට පුරුදු කරපු ඇතෙක් මේ විදිහට අර රතේ ඒරියා කඳ වගේ ලොකු දල දෙකක් තියෙන ඇතෙක්. Having gone into the battle, එයා යවනවා යුද්ධයට, සංග්‍රාම භූමියට යනවා. It uses its forefeet and hind feet. එයාගේ ඉස්සරහා කකුල් දෙකයි පිටිපස්සේ කකුල් දෙකයි දෙකම මේ යුද්ධයේදී හොඳට ක්‍රියාත්මක කරනවා, යොදවනවා. Its forequarters and hindquarters. එයාගේ කඳේ ශරීරයේ ඉස්සරහා කොටසයි පිටිපස්සේ කොටසයි දෙකම යුද්ධයේදී හොඳට ඉදිරියට මෙහෙවනවා. Its head and ears. එයාගේ හිසෙනුත් සටන් කරනවා, හිසත් යුද්ධයේදී භාවිතා කරනවා. කන් දෙකත් භාවිතා කරනවා. එයාගේ දලත් භාවිතා කරනවා. එයාගේ වලිගයත් භාවිතා කරනවා. මේ ඔක්කොම ශරීරයේ සෑම කොටසක්ම යුද්ධයේදී හොඳ ක්‍රියාකාරීව මේ ඇතා සම්පූර්ණයෙන්ම යුද්ධයට භාවිතා කරනවා මේ ශරීරයේ සෑම කොටසක්ම. But will simply hold back its trunk. නමුත් මේ ඇතා එයාගේ හොඬේ කට අස්සර දාගෙන පරිස්සම් කරගන්නවා. But will simply hold back its trunk. මොකද ඇත්තු යුද්ධයට යද්දී ඒ අය පුහුණු කරලා තියෙන ක්‍රමේ තමයි අනික් අවස්ථාවලදීත් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ නිසගෙම ඇතුන්ගේ ස්වභාවය තමයි අන්තරාදායක අවස්ථාවකදී හොඬේ ආරක්ෂා කර ගැනීම. මොකද මේ හොඬේ කියන එක හරි සියුම් තැනක් ඒගොල්ලන්ගේ. අතා විශාල වුණාට එයාගේ හොඬේ දිගට තිබිලා අන්තිමේදී අග කොටසේ ඒ හොඬේ අස්සෙන් එයා වතුර බොන්නේ, හුස්ම ගැනීම හා වතුර බීම ආදී ඒ කටයුතු වලට නාන්න මේ හැම එකටම භාවිතා කරන හොඬේ ඒකේ අග හරි සියුම් තුනී විදිහට
සියුම්ම හැදිලා තියෙන්නේ. අඩු ගානේ මේ බිමට වැටලා තියෙන කාසියක් පවා අහුලන්න පුළුවන් ඇතාගේ මේ හොඬේ අග කොටසේ. එතකොට යුද්ධයේදී යම්කිසි සතුරු සේනාව විසින් සතුරු කෙනෙක් විසින් අර හොඬේ කඩුවකින් කපලා දැම්මොත් එහෙම අග කොටස ඇතාට තවදුරටත් මුකුත් කරගන්න බැරි වෙනවා. එයාගේ කෑම බීම ජීවිතේ පැවැත්ම අනිකුත් දේවල් ඔක්කොම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඇඟ කොයිතරම් විශාල වුණත් හොඬේට හානියක් වුණොත් එහෙම අති විශාල හානියක් බාධාවක් මේ ඇතාට සිද්ධ වෙනවා. ඒ නිසා ඇතා විශාල වුණාට එයාට වැදගත්ම කොටසක් තමයි මේ හොඬේ කියන්නේ. හොඬේ විශේෂයෙන් අග කොටස. ඒතර ඒ නිසා යුද්ධයට යනකොට ඒක ආරක්ෂා කර ගැනීම පිළිබඳව පූර්ණ අවධානයක් ඇතාගේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් විශාල හානියක් මුළු ඇඟෙන්ම වැඩක් නැති වෙන්න පුළුවන්. හොඬේට හානියක් වුණොත් එහෙම කවුරු හරි කපලා දැම්මොත් එහෙම හතුරෙක් ලොකු හානියක් වෙනවා. ඒ නිසා but will simply hold back its trunk. මේ හොඬ වැල යා ආරක්ෂා කරනවා. බොහෝ විට ඇත්තු හොඬ වැල කට ඇතුළේ දාගෙන තමයි පරිස්සම් කරගන්නේ. එතකොට මේ චිත්‍රය මවල පෙන්නනවා මේ බුදු පියාණන් වහන්සේ පොඩි රාහුල හාමුදුරන්ට ඇතා මේ සටනට ගිහිල්ලා කොහොමද හොඬේ කට අස්තර දාගෙන පරිස්සම් වෙලා වැඩ කරන්නේ සටනට සම්බන්ධ වෙන්නේ ක්‍රියාකාරී වෙන්නේ කියන චිත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවෝ ඉස්සරහා පැහැදිලි කරනවා. The elephant trainer notices that and thinks, this royal elephant has not given up its life to the king. නමුත් ඇතා බලන එක්කෙනා ඇතා බලා ගන්න එක්කෙනා හිතනවා මේ යුද්ධයට ගිහිල්ලා මේ ඇතා ඔක්කොම කොටස් වලින් ශරීරයේ තියෙන සෑම තැනකින්ම ඉස්සරහ කකුල් පිටිපස්සේ කකුල් මේ දල වලිගේ මේ හැම අවයවයකින්ම කණින් හැම තැනින්ම මෙයා සටනට සම්බන්ධ වෙනවා. නමුත් මෙයා මේ හොඬේ ආරක්ෂා කරගන්නවා. ඒ නිසා මේ ඇතා ජීවිත පරිත්‍යාගයෙන් රජුරවන්ට සේවය කරන්නේ නැහැ කියලා අර ඇතා බලා ගන්න එක්කෙනා හිතනවා. But when the royal elephant, having gone into battle, uses its forefeet and the hind feet, its forequarters and hindquarters, its head and ears and trunk and tail and his trunk, the trainer notices tail and his trunk. The trainer notices that and thinks, this royal elephant has given up its life to the king. There is nothing it will not do. එතකොට දැන් මේ අනික් අවස්ථාවේදී ඇතා අර විදිහට එයාගේ සියලු අවයවයන් ඇඟේ සෑම කොටසක්ම එයා යුද්ධයේදී භාවිතා කරනවා. එයා හොඬත් භාවිතා කරනවා යුද්ධයේදී. එතකොට මේ ඇතා බලා ගන්න එක්කෙනා හිතනවා මේ ඇතා ශරීරයේ සෑම කොටසක් වගේම හොඬත් භාවිතා කළා මේ සටන සඳහා රජුරුව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතේම කැප කරලා මේ ඇතා කටයුතු කරනවා කියලා ඇතා බලා ගන්න එක්කෙනා හිතනවා. නමුත් ඒක අහිතකර දෙයක්. ඇතාගේ ආරක්ෂාවට ඒක හොඳ නැති දෙයක් ඒක. එතකොට මේ උදාහරණය අරගෙන in the same way Rahula, when anyone feels no shame in telling a deliberate lie, there is no evil, I tell you, he will not do. Thus Rahula, you should train yourself. I will not tell a deliberate lie even in jest. එතකොට මේ උදාහරණය දක්වලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ උදාහරණයට අනුව දක්වලා මේ බොරු කියන්න ලැජ්ජාවක් නැති තැනැත්තාට නොකළ හැකි වැරද්දක් නැහැ කියලා. දැන් අර යුද්ධයකට නෙමෙයි ගියේ ඇතා ගිහිල්ලා බොහොම ලොකු හානියක් නේ කරගන්නේ. දැන් අර ඇතාගේ හොඬත් එළියට දාගෙන ගියායින් පස්සේ හොඬත් කැපිලා ගිහිල්ලා විශාල හානියක් නේ වෙන්නේ. ඉතුරු වෙන්නේ නැහැ නේ මුකුත්ම. ඇතා කොච්චර ලොකු වුණත් වැඩක් වෙන්නේ නැහැ හොඬේ කැපුණොත් එහෙම.
එතකොට ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ විදිහට බොරු කිව්වොත් එහෙම hina වෙවි හරි බොරු කිව්වොත් even in just මේ විදිහට hina වෙවි හෝ බොරු කියන්න තරමට එහෙම නැත්නම් ලැජ්ජාවක් නැති ස්වභාවයට පත් වුණොත් එහෙම එයාට මේ ලෝකේ කරන්න බැරි හානියක් වැරද්දක් නැහැ කියලා. අපි අර අහලා තියෙන්නේ විතින්න පරලෝකස්ස නත්ති පාපං අර බොරු කියන්න පුළුවන් එක්කෙනාට මේ ලෝකේ කරන්න බැරි පාපයක් නැහැ කියලා ධම්මපදයට අහලා තියෙන්නේ. එතකොට ඒ විදිහට මේ බොරු කියන්න පුළුවන් කියන්නේ ඒක මහා සාවද්‍ය අකුසලයක් හැටියට දක්වන්නේ. ඒ කියන්නේ බොරු කිව්වහම ඉතුරු දේවල් ටික ඔක්කොම කැඩෙනවා. දැන් පංචශීලය ගැන අපි කතා කරනකොට පංචශීලයේ තියෙන ස්වභාවයක් තමයි එකක් කැඩුණොත් අනික් ඒවත් කැඩෙනවා. එතකොට ඒ විදිහට මේ බොරු කියන්න පුළුවන් නම් එයාට අනිකුත් වැරදිත් කරන්න පුළුවන් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඒ නිසා එයා නිකම් ඊ타මත්ම සූලුවට හිතලා හෝ විහිළුවට හෝ hina වෙවි හෝ බොරු නොකිය යුතුයි කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නේ මේ පුංචි පොඩි හාමුදුරන්ට රාහුල පොඩි හාමුදුරන්ට මේ වටිනා ආදර්ශ අරගෙන කියා දෙනවා පැහැදිලි කරනවා මේ විදිහට බොරු කිව්වොත් එහෙම ඔබේ කිසිම වටිනාකමක් නැහැ. ඒ නිසා හැම විටම සත්‍යානුරක්ෂණය අපි කියනවා ඒකට සත්‍යානුරක්ෂණය කියලා. ඇත්ත ආරක්ෂා කිරීම, සත්‍යයෙහිම පිහිටීම, බොරුවෙන් ඉවත් වීම, වංචාවෙන් මුලාවෙන් අනික් අය රැවටීමෙන් ඉවත් වීම කියන කාරණේ ගැන අදාළ වුණ පාඩමක් තමයි බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී රාහුල හඳුරන්ට කියා දෙන්නේ. එතකොට මේ විදිහට එක්තරා මූලික පාඩමක් බොරුවෙන් මේ පුංචි පොඩි හඳුරෝ බොරුවෙන් වළක්වීම සඳහා අනික් අයව රැවටීම අනික් අයව වංචා කිරීම කාරණයෙන් වැළැක්වීම සඳහා අවශ්‍ය වෙන මූලික උපදේශයක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ලබා දෙනවා. ඊළඟට කියනවා තං කිම් මඤ්ඤසි රාහුල කිමත්තියෝ ආදාසෝති පච්චවෙක්කනත්තෝ බන්තේති ඒවමේවකෝ රාහුල පච්චවෙක්කිත්වා කායේන කම්මං කත්තබ්බං පච්චවෙක්කිත්වා වාචාය කම්මං කත්තබ්බං පච්චවෙක්කිත්වා මනසා කම්මං කත්තබ්බං යදේවත්වං රාහුල කායේන කම්මං කත්තුකාමෝ අහෝසි තදේවතේ කාය කම්මං පරිචවෙක්කිතබ්බං යන්නකෝ අහං ඉදං කායේන කම්මං කත්තුකාමෝ ඉදම් මේ කාය කම්මං අත්තබ්බ්‍යාදායපි සංවත්තේය පරබ්බ්‍යාදායපි සංවත්තේය උපයබ්බ්‍යාදායපි සංවත්තේය අකුසලං ඉදං කාය කම්මං දුක්ඛුන්ද්‍රයං දුක්ඛ විපාකಂತಿ සචේතවං රාහුල පච්චවෙක්කමානෝ ඒවං ඥානීයාසි යංකෝ අහං ඉදං කායේන කම්මං කත්තුකාමෝ ඉදම් මේ කාය කම්මං අත්තබ්බ්‍යාදායපි සංවත්තේය පරබ්බ්‍යාදායපි සංවත්තේය උභයබ්බ්‍යාදායපි සංවත්තේය අකුසලං ඉදං කාය කම්මං දුක්ඛුද්‍රයං දුක්ඛ විපාකಂತಿ ඒව රූපන්තේ රාහුල කායේන කම්මං සසක්කං න කරණීයං සචේකෝ පනත්වං රාහුල පච්චවෙක්කමානෝ ඒවං ඥානීයාසි යංකෝ අහං ඉදං කායේන කම්මං කත්තුකාමෝ ඉදම් මේ කාය කම්මං නේවත්ත ව්‍යාදායපි පරත් සංවත්තේය න පරබ්බ්‍යාදායපි සංවත්තේය න උභයබ්බ්‍යාදායපි සංවත්තේය කුසලං ඉදං කාය කම්මං සුක්ඛුද්‍රයං සුඛ විපාකಂತಿ ඒව රූපන්තේ රාහුල කායේන කම්මං කරණීයං ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උදාහරණයක් ගන්නවා. What do you think, Rahul? What is the mirror for? බුදුපියාණන් වහන්සේ අහනවා රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් තවත් ප්‍රශ්නයක්. රාහුල කණ්ණාඩිය මොකටද තියෙන්නේ? For reflection. ඒක තියෙන්නේ ප්‍රතිබිම්බය බලන්න, මූණ බලන්න ප්‍රතිබිම්බය බලන්නයි කණ්ණාඩිය තියෙන්නේ.
In the same way, Rahul, bodily action, verbal action, and mental actions are to be done with repeated reflection. දැන් බුදුරජාණන් වහන්සේ දැන් තවත් තුන්වෙනි උදාහරණයක් ගන්නවා. ඉස්සෙල්ලා ගත්තේ අර වාජනයේ තිබිච්ච වතුර ටිකනේ. දෙවෙනි එකේදී අලි එක් ඇතෙක්ව උදාහරණයට ගන්නවා. ඊළඟට නැවත උදාහරණයක් ගන්නවා. බොහොම සරල උදාහරණයක්. බොහොම පැහැදිලි එකක්. මොකටද රාහුල කණ්ණාඩියේ තියෙන්නේ කියලා. ස්වාමීනි ඒක තියෙන මූණ බලන්න. එහෙම නැත්නම් ප්‍රතිබිම්බය බලන්න. රිෆ්ලෙක්ෂන් එක බලන්න. කියලා බොහොම සරල උත්තර දුන්න හැකි පොඩි ළමෙක් වුණත් ඒක දන්න නිසා. එහෙම ඒ උත්තරේ අරගෙන බුදුරජාණන් වහන්සේ තවත් පාඩමක් කියා දෙනවා. අතිශය වැදගත් ගැඹුරු පාඩමක්. මේ ලෝකේ සියලු මිනිස් වර්ගයාටම අතිශය බල සම්පන්න ඉතාමත්ම වටිනා පාඩමක් තමයි මේ සරල උදාහරණය අරගෙන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක හරීම වැදගත් කාරණයක්. In the same way, ඔය විදිහටම රාහුල bodily actions අපේ කාය කර්මයන්, verbal actions අපේ වචී කර්මයන් වචන, and mental actions ඒ වගේම මනෝ කර්මයන් are to be done with repeated reflection. එතකොට ඔය වගේම රාහුල අපේ කයින් කරන දේවල්, වචනයෙන් කරන දේවල්, මනසින් කරන දේවල් මේ හැම දෙයක්ම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ. මෙතන මේ රිෆ්ලෙක්ෂන් අර ප්‍රතිබිම්බය බලනවා කියන එකට භාවිතා කරන වචනේ තමයි පච්චවෙක්කති. ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ කියන්නේ පරීක්ෂා කරලා බලනවා. සිහි කරලා බලනවා. මෙනෙහි කරලා බලනවා. ආවර්ජනය කරලා බලනවා කියන අර්ථය තමයි මේ ප්‍රත්‍යවේක්ෂාව කියන වචනෙන් පාලියෙන් අදහස් වෙන්නේ. එතකොට මේක සිංහලෙන් කියනවා පස්විකා කියලා. සිංහලෙන් පස්විකා කියන්නේ පාලියෙන් ප්‍රත්‍යවේක්ෂණය කියන එක. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් රිෆ්ලෙක්ෂන් කියන එක. එතකොට මේක දහමේ ඉතාමත් වැදගත් කාරණයක්. භික්ෂුන් වහන්සේලා උදෙසා නිතරම දේශනා කරන්නට කටපාඩමේ තියාගෙන නැවත නැවත සිහි ගැන්විය යුතු, නැවත නැවත මෙනෙහි කළ යුතු කාරණයක් හැටියට දක්වලා තියෙන දෙයක්. දැන් භික්ෂුන් වහන්සේලාගේ චීවර, පිණ්ඩපාත, ගිලානප්‍රත්‍ය, සේනාසන කියන සිව්පසයම පරිහරණය කරද්දී සෑම අවස්ථාවකදීම මේ පරිහරණය කරන ආහාර පාන, ඒ වගේම චීවර, ඒ වගේම තමන්ගේ ඇඳපුටු මේසාදී ආවාසාදී ස්ථාන, බේතෙත්, මේ හැම දෙයක් පිළිබඳවම සියුම් ප්‍රත්‍යවේක්ෂාවක් භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනා කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රත්‍යවේක්ෂාව කරනවා. සමහරලාට ශබ්ද නගා කියමින් කරන අවස්ථාවන් තියෙනවා. පිරිසක් එක්ක ඉන්නවනම්, එහෙම නැත්නම් තනියෙන් ඉන්නවනම් ඒක සිහි ගන්නවා ගැනීමක් හැටියට හිතින් කියන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂාව භික්ෂුන් වහන්සේලා උදෙසා බොහොම ගැඹුරින් ක්‍රියාත්මක වෙන, භාවිතා කළ යුතු, පුරුදු පුහුණු කළ යුතු කාර්යයක් හැටියට භික්ෂු ශාසනයෙහි ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක ඊ타ත්ම ගැඹුරු වටිනාකමක් තියෙන දෙයක්. ඒක අර සිව්පසෙහි චීවර, පිණ්ඩපාත, ගිලානප්‍රත්‍ය, සේනාසන කියන භාවිතා කරන කරුණු හතරේදී පමණක් නෙමෙයි, ඊට වඩා දුර ගිය ඊ타ත්ම වටිනා ගැඹුරු අර්ථ සම්පන්න දෙයක් හැටියට තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට රාහුල හඳුරන්ට මේ විදිහට මේ රිෆ්ලෙක්ෂන් එක කොහොමද කරන්නේ? කාය කර්මයන්හි, වචී කර්මයන්හි, මනෝ කර්මයන්හි කොහොමද මේ රිපීටඩ් රිෆ්ලෙක්ෂන් එක? මෙතන වැදගත් වචනයක් තමයි මේ රිපීටඩ් කියන එක. ඒ කියන්නේ අඛණ්ඩ දිගින් දිගටම තියෙන, ඒක නවත්තන්න වෙලාවක් නැහැ. අහවල් වෙලාවේ තමයි මේක නොකර ඉන්නේ කියලා කියන්න වෙලාවක් නැහැ.
සෑම තැනකදීම සෑම අවස්ථාවකදීම අවදියෙන් සිටින සෑම තැනකදීම repeatedly මේ ප්‍රත්‍යවේක්ෂණය රිෆ්ලෙක්ෂන් එක සිද්ධ වෙන්න ඕන කියන එකයි මෙතෙන්දි කියවෙන්නේ. ඒතකොට මේක අතිශය ගැඹුරු වටිනා කාරණයක් මිනිස් මනසක් හික්මවීමේදී මෙහෙයවීමේදී සංවිධානය කිරීමේදී තිබිය යුතු වටිනාම කාරණයක් හැටියට තමයි මේ ප්‍රත්‍යවේක්ෂාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි පාලි එක කියුවා එකේ ඊටු ටික whenever you want to do a bodily action you should reflect on it. This bodily action I want to do, would it lead to self-affliction, to the affliction of others, or to both? Would it be an unskillful bodily action with painful consequences, painful results? If on reflection you know that it would lead to self-affliction, to the affliction of others, or to both, it would be an unskillful bodily action with painful consequences, painful results, then any bodily action of that sort is absolutely unfit for you to do. But if on reflection you know that it would not cause affliction, it would be skillful bodily action with pleasant consequences, pleasant results, then any bodily action of that sort is fit for you to do. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ රාහුල හාමුදුරුවන්ට whenever you want to do bodily action ඔබට යම් කිසි කාය කර්මයක් කරන්න ශරීරයේ මෙහෙවා කරන යම් ක්‍රියාවක් ඔබට කරන්න අවශ්‍ය වෙච්ච වෙලාවක ඒ කියන්නේ අනාගතයේදී දැන් ඉදිරි අවස්ථාවක කියන්නේ මේ අවස්ථාවේ නෙවෙයි ඉදිරි අවස්ථාවකදී ඔබට කිසියම් කාය කර්මයක් කය මෙහෙवला කරන යම් කිසි ක්‍රියාවක් ඔබට කරන්න ඕන වෙනවා. එහෙම ඕන වුණාම you should reflect on it. ඔබ ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒතර මේ කියන්නේ අනාගත ප්‍රත්‍යයකට කියනවා අනාගත ප්‍රත්‍යවේක්ෂාව කියලා. එතකොට Taman යම් කිසි ක්‍රියාවක් කරන්න ලෑස්ති වෙනකොට කරන්න යනකොට කරන්න සූදානම් වෙනකොට ඒ ඔස්සේ ප්‍රත්‍යවේක්ෂා කරන්නයි කියලා. This bodily action I want to do. දැන් මේ කාය කර්මයේ මේ ඇඟ මෙහෙवला ශරීරයේ මෙහෙवला අතපය මෙහෙवला කරන්න බලාපොරොත්තු වෙන කාරණය would it lead to self affliction? ඒක මට අහිත පිනිස කරදරයක් පිනිස බාධා පිනිස හිංසාවක් පිනිස පාඩුවක් පිනිස වෙයිද? එතකොට මේ self affliction කිව්වහම ඒක අපි අර්ථ ගන්නවන්නේ මට කරදරයක් බාධාවක් හිංසාවක් අවහිරයක් අනර්ථයක් මේ කවර හෝ ආකාරයක අහිතකර ස්වභාවයක් මට වෙයිද? would it lead to self affliction? මට කිසියම් ආකාරයක බාධාවක් වෙයිද? කරදරයක් අවහිරයක් මොන විදිහක හෝ වේවා අන්තරායක් මොන විදිහක හෝ හානියක් වෙන විදිහේ දෙයක්ද? to the affliction of others. ඒ වගේම මේ කරන්න යන ක්‍රියාව අනිත් කෙනෙකුට තවත් කෙනෙකුට මට නොවන තවත් කෙනෙකුට බාධාවක් හිංසාවක් කරදරයක් අවහිරයක් වෙයිද? or to both. එහෙම නැත්නම් මටයි අනික් එක්කෙනාටයි කියන මේ දෙපාර්ශ්වයටම කිසියම් ආකාරයක අවහිරයක් කරදරයක් බාධාවක් වෙයිද? would it be an unskillful bodily action? ඒක අකුසලයක් වෙයිද? නරක දෙයක් නොහොඳ දෙයක් අනික් අය විඤ්ඤූ පුරුෂයන් විසින් ගර්හා කරන අනර්ථකාරී දෙයක් වෙයිද? අකුසලයක් බවට පත් වෙයිද?
with painful consequences. ඒ වගේම මේකෙන් වේදනාකාරී පීඩාකාරී ප්‍රතිඵලයක් අත් කරලා දෙයිද? painful results. එතකොට මේකෙන් හානිකර අහිතකර වූ විපාකයක් ළඟා කර දෙයිද? එතකොට මේකෙන් මට හෝ අනුන්ට හෝ පීඩාකාරී හිංසාකාරී අහිතකර වුණු ප්‍රතිඵලයක් විපාකයක් ලබා දෙයිද? If on reflection you know that it would lead to the self affliction. එතකොට යම් ආකාරයක if on reflection මේ කරන ප්‍රත්‍යවේක්ෂාවේදී you know that it would lead to self affliction. ඔබට දැනෙනවා නම් ඔබට තේරෙනවා නම් මේ කරන්න යන ක්‍රියාවෙන් මේ බොඩිලි කාය කර්මයෙන් ශරීරයේ මෙහෙවා කරන ක්‍රියාවෙන් කිසියම් හානියක් කරා මෙහෙ වෙයිද? ඉදිරියේදී කිසියම් හානියක් වෙන්න ඉඩ තියෙනවාද? to the affliction of others. අනික් කෙනෙකුට කිසියම් හානියක් දෝෂයක් ආපදාවක් වෙන්න ඉඩ තියෙනවාද? or to both දෙපාර්ශ්වයටම එහෙම හානියක් බාධාවක් සිද්ධ වෙයිද? it would be an unskillful bodily action. ඒක අකුසලයක්, ඒක දෝෂයක්, වැරද්දක් with painful consequences. ඒක අහිතකර ප්‍රතිඵලයක්, අහිතකර විපාකයක් ලබා දෙන සුළුයි. painful result, අහිතකර ප්‍රතිඵලයක් ලැබෙන සුළුයි. when any bodily action of that sort in absolutely unfit for you to do. එබඳු දෙයක් කිසිසේත්ම ඔබට කරන්න ගැලපෙන්නේ නැහැ. රාහුල පොඩි හඳුනන්න කියනවා ඒ විදියට ඔබට හෝ අනික් එක්කෙනාට හෝ අහිතකර වෙනවා නම් දෙපාර්ශ්වයටම අහිතකර වෙනවා නම් වෙයි කියලා හිතෙනවා නම් දැන් අනාගතයේදී කරන්න යන එකක් නේ. අනාගතයේදී එහෙම කරන්න වෙයි, එහෙම අහිතකර ප්‍රතිඵලයක් අහිතකර විපාකයක් ලැබෙයි කියලා හිතනවා නම් ඒක කොහෙත්ම ඔබට කරන්න වටින්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. but if on reflection you know that it would not cause affliction. ඔබට හිතෙනවා නම් ඒ කරන්න යන එකෙන් එහෙම බාධාවක් හානියක් දෝෂයක් ඔබටත් අනික් පාර්ශ්වයටත් හෝ දෙපාර්ශ්වයටම සිද්ධ වෙන්නේ නැහැ කියලා it would be a skillful bodily action. ඒක කුසල ක්‍රියාවක් වෙනවා, යහපතක් වෙනවා, හොඳක් වෙනවා with present consequences. ඒකෙන් හිතකර වූ විපාකයක් ඇති කරන්නේ, present results හිතකර වූ ප්‍රතිඵලයක් ඇති කරන්නේ. then any bodily action of that sort is fit for you to do. එබඳු දෙයක් ඔබට කරන්න ගැලපෙනවා, ඔබට කළාට කමක් නැහැ. එබඳු දෙයින් කරන්න ඒ කිරීමෙන් යහපතක් වෙනවා කියලා ඔබට දැනෙනවා නම්. උත්තර බුදුරජාණන් වහන්සේ මේ රාහුල පොඩි හාමුදුරන්ට දෙන අවවාදය මුළු ලෝකේටම දෙන විශ්වීය අවවාදයක් වශයෙන් තියෙනවා. මනස මෙහෙවීමේ ක්‍රියාවලියේදී මනසෙන් ක්‍රියාවන් සම්බන්ධයෙන් මනස භාවිතා කරද්දී මොකද ධර්මයේ සඳහන් වෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. කර්මය කියන්නේ චේතනාවමයි කියලා. ඔබ දහස්වර අහලා තියෙන කාරණයක් මේක. ඒ දහස්වර ඇහුවත් අපි නැවත නැවතත් මේක අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ, සිහි ගන්නවන්න ඕනේ, මතක් කර ගන්න ඕනේ. මොකද අපි ඒ දහස්වර ඇහුවත් අපේ භාවිතයේදී මේක ඇබ්සන්ට් වෙනවා හුඟක් වෙලාවට. ඉතින් ඒ නිසා අපි නැවත නැවතත් මේක සක්‍රිය කරගන්න ඕනේ අපේ භාවිතය තුළ. එතකොට මේ දීලා තියෙන පණිවිඩය මේක විශ්වීය වශයෙන් මම සඳහන් කළේ මේකට ආගමක් නැහැ. මේක බෞද්ධයන්ට දාදාල, ක්‍රිස්තියානි අයට දාදාල, ඉස්ලාම් අයට දාදාල, හින්දු අයට දාදාල, ජෛන අයට දාදාල ඔහොම ආගම් වශයෙන් අපිට ප්‍රභේද කරන්න කිසිම හැකියාවක් නැහැ. ಜಾති වශයෙන් භාවිතා කරන්න බටහිර අයටද, පෙරදිග අයටද, මැද පෙරදිග අයටද ඔහොම කියලා අපිට වෙන් කරන්න හැකියාවක් නැහැ. ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ වයස් කාණ්ඩ වශයෙන් හෝ වෙනත් සුදුසුකම් උගත් නුගත් කවර හෝ
කැටගරිස් වලට අපිට මේක දාන්න හැකියාවක් නැහැ. මුළු ලෝකේ ඉන්න සියලුම ජනගහනයට අදාළ වෙච්ච පණිවිඩයක් හැටියට තමයි මේ කාරණේ දෙන්නේ. ඉතින් ඒ නිසා මේක මම අර විශ්වීයයි කියලා සඳහන් කළේ ඒ කාරණේ. ඕනෑම සිතක මේ විදිහට තමන් යමක් කරන්න යනවා නම් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේ පිළිබඳව මේ බඳු නිර්ණායකයන් ඇසුරෙන් යම් සිහිගැන්වීමක් කන්ටෙම්ප්ලේෂන් එකක් අපිට කරන්න පුළුවන් නම් ඒක කිසියම් භාවනාවක් ඒක මෙනෙහි කිරීමක් ආවර්ජනයක් මේක තමයි සැබෑ භාවනාව. එතන මේ භාවනාව අපිට කරන්න පුළුවන් නම් අපි කරන්න යන දේවල් සම්බන්ධයෙන් කය වෙහෙසවල කය යොදලා අපි කරන්න යන දෙයක් සම්බන්ධයෙන් මේ විදිහට භාවිතා කරන්න පුළුවන් නම් අපෙන් කිසිදු අහිතකර දෙයක් වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැනේ. එතකොට මේ ලැබෙන විපාකය ලැබෙන ප්‍රතිඵලය අපි කුසලද අකුසලද කියලා බලනවා නම් අපි අර නිතර අහන එකක් නේ ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා. මේක කුසලයේද මේක අකුසලයේද කියලා පරීක්ෂා කරන්න ප්‍රත්‍යවේක්ෂා කිරීමේ චේතනාව අපි ළඟ ක්‍රියාත්මක වෙනවා නම් අපි අතින් දෝෂයක් වැරද්දක් වෙන්න හැකියාවක් නැහැ. ඒ කාර්ය කරන්න යනකොට අනාගතයේදී දැන් මේක වෙන්නේ එසේ කරන්න සැලසුම් කරනකොටම මේක කොයිතරම් හිතකරද කොයිතරම් අහිතකරද මේක මට අහිතකරද අනික් කෙනාට අහිතකරද දෙපාර්ශ්වයටම අහිතකරද එහෙම නැත්නම් මට හිතකරද අනික් කෙනාට හිතකරද දෙපාර්ශ්වයටම හිතකරද කියන මේ සරණමේ නීතිය මේ වටිනා නීතිය අප තුළ බහුලව ක්‍රියාත්මක වෙනවා නම් ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අර රිපීටඩ්ලි නිරන්තරයෙන්ම අඛණ්ඩව දිගින් දිගටම සෑම අවස්ථාවකදීම අතොරක් නැතුව මේ චින්තනය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සෑම තැනකදීම ඒක මහා භාග්යක් වාසනාවක් වෙනවා. දැන් අපිට පේනවා දැන් අපි කියමුකෝ විවාහ ජීවිතයක් කියලා ස්වාමි භාර්යාවන් හැටියට ඉන්නකොට ඒ අය අතරේ තමන් කරන්න යන සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම මෙබඳු ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා නම් මම මේ කරන්න යන එකෙන් අනිත් එක්කෙනාට රිදෙයිද අනිත් එක්කෙනා අපහසුවට පත් වෙයිද අනිත් එක්කෙනා පීඩාවට පත් වෙයිද අනිත් එක්කෙනාට වෙහෙසක් වෙයිද කියලා හිතනවා නම් එසේ වෙහෙසක් විය හැකි පීඩාවක් විය හැකි දෙයින් වැළකෙන්න ඒක අකුසලයක් නොකළ යුතු දෙයක් වැරද්දක් කියලා හිතන්න පුළුවන්කම තියෙනවා නම් එතෙන්දි අනිත් එක්කෙනාට කිසිම රිදීමක් ඇති වෙන්න හේතුවක් නැහැනේ. අනිත් එක්කෙනාට නොරිදුනොත් එයාට තරහ යන්නේ නැහැනේ. අනිත් එක්කෙනාට රිදෙන්නේ නැත්තම් එයා මානසික වෙහෙසකටපත් වෙන්නේ නැහැනේ. එයාට අපි හඳුන්වන ස්ට්‍රෙස් හෝ ඩිස්ට්‍රෙස් කියලා හඳුන්වන වෙහෙසකාරී තත්වයක් පීඩාවක් අපහසුයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මේ බඳු වෙහෙස පීඩනයන් දිගු කාලීනව අපිට අත්දකින්න ලැබුණාම තමයි අපි ගොරෝසු වෙන්නේ, රළු වෙන්නේ, දරුණු වෙන්නේ, නපුරු වෙන්නේ, හිංසාකාරී වෙන්නේ, ආපහු පලිගන්න හිතන්නේ, රිදෙන දේවල්ම ආපහු කරන්න හිතෙන්නේ. අනිත් එක්කෙනාටත් රිදවලා හිංසාකාරී සතුටක් ලබන්න සමහර අය පෙළඹෙන්නේ. ඒතර මේ බඳු දේවල් නිරන්තරයෙන් යම් තැනක යම් සිත් අස්සේ සිද්ධ වෙනකොට ඒ නිසා අපේ පෞල් ලේඛකයේ තුල එකිනෙකා තුල රිද්දාගන්නේ නැත්නම් මේ රිදීම සඳහා අදාළ වෙන කරුණු භාවිතාවටපත් වෙන්නේ නැත්නම් ඒ පෞල් ඒකකය කුටුම්බය ෆැමිලි එක සුරක්ෂිත වෙනවා ආරක්ෂා සහිත වෙනවා. එහි අඩදඹර ගැටුම් රණ්ඩු සරුවල් ඇති නොවීම සඳහා අවශ්‍ය පරිසරයේ පසුබිම එතන අනිවාර්යයෙන්ම ගොඩ නැගෙනවා. ඒතර ඒ නිසා මේක මේ මම අර කලින් සඳහන් කළේ කිසිම ಜಾති ආගම් ස්තර මට්ටම කවර හෝ කැටගරි එකකට අදාළ නැහැ කියලා කියන්න බැරි සම දෙනාටම පොදු වුණු ධර්මතාවයක් හැටියට මේ රිෆ්ලෙක්ෂන් එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ
දේශනා කරන්නේ. එතකොට ඒ නිසා අපි යමක් කරන්න යනකොට කරන්න ඉස්සර වෙලා මේ බඳු පරීක්ෂණයක් අපි කරනවා නම් මනසින් එතෙන්දී අපි සුරක්ෂිත වෙනවා, ෆිල්ටර් වෙනවා, අපි ආරක්ෂා වෙනවා, පිරිපහදු වීමකට ලක් වෙනවා අපේ මනස. එතකොට අර ක්‍රියාව අහිතකර නම් ඒක නොකර ඉන්න වලකින්න, ඒ වගේම හිතකර වූ ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවට පමණක් යොමු වෙන්න අදාළ වෙන පෙළඹීම අප තුළ සිද්ධ වෙන්නේ මේ ආකාරයට මේ සිද්ධිය දෙහි බැලුවොත්. එතකොට ඒ නිසා ඒක අපි ඕනෑම කෙනෙකුට අතිශය වැදගත් ප්‍රබල හඳුනා ගැනීමක් ඇති කරන කාරණයක් වෙනවා. සැබෑ භාවනාවක් බවට පත් වෙන්නේ එතනයි. දැන් අපේ භාවනාව කියන එක අර්ථ සම්පන්න වෙන්නේ අපි මෙතෙක් කතා කරපු දේවල්. අපි සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, කායගත සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ඒ වගේම භාවනා කාල සූත්‍රය, නීවරණාහාර සූත්‍රය, ආනන්ද සූත්‍රය වගේ සූත්‍ර රාශියක් අපි කතා කරලා තියෙනවානේ. දැන් මේ වෙන විට මේ මනස සම්බන්ධයෙන්, මනස මෙහෙයවීම භාවනාව සම්බන්ධයෙන් අදාළ. ඒතර ඒ සියල්ලටම තවත් බලගැන්වෙන, තවත් අර්ථ සම්පන්න වෙන සූත්‍රයක් හැටියට තමයි මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය අපට සපයන්නේ මේ තොරතුරු. ඒකින් අපි කොහොමද අර අපි දැන් හඳුනාගත්ත මනස, අර සංවිධාන කරගත්ත මනස, අවබෝධයට පත් කරගත්ත මනස කොහොමද සක්‍රියව අපි එදිනෙදා ජීවිතයේ අපේ පෞල් ඒකකයේ තුල, සේවාස්ථානයේ හිතමිතුරන් අතර, ඇසුරු කරන අය අතර කවර හෝ කෙනෙක් අප ඉදිරියේ ඉන්නවා නම් එයත් සමග කොයි විදිහටද අපි භාවිතාවට ලක් වෙන්නේ කියන කාරණේ තමයි මෙතෙන්දී කියවෙන්නේ. ඒ නිසා මේක නිරන්තර භාවනාවක්, repeated reflection එකක් හැටියට නිතරම සිතක පුරුදු පුහුණු කළ යුතු, භාවිතා කළ යුතු එක්තරා ස්වර්ණමය සූත්‍රයක් හැටියටයි තියෙන්නේ. ඒක යම්කිසි හිතක පුරුදු පුහුණු වෙනවා නම්, අභ්‍යාස වෙනවා නම් ඒ සිත බොහෝම නිවැරදි, බොහොම සැහැල්ලු, විවේකී, සංසුන් මනසක් බවට පත්වීම සඳහා අවශ්‍ය පරිසරය මේ තුලින් සැපේනවා. ඒ නිසා අතිශය ගැඹුරු අර්ථයක් මේ සම්බන්ධයෙන් මේ ලැබෙනවා බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට මේ කරපු ප්‍රකාශයත් සමගම. මං හිතන්නේ දැන් අපිට ඊළඟ එකේදී පාලියක කියවන්න ඕන වෙන්නේ නැහැ. මේ විදිහටම අනික් ඒවායේදී යෙදෙනවා. එතෙන්දී මේක තුන් ආකාරයකට ක්‍රියාත්මක වෙන හැටි. ඒ කියන්නේ අතීතය, අනාගතය, වර්තමානය හා අතීතයට භාවිතා කරන්නේ. ඒ නිසා පාලියක මං හිතන්නේ කියවන්න අවශ්‍ය වෙන එකක් නැහැ එතෙන්දී. සමානව ඒ ටික යන්නේ අපි ඉංග්‍රීසියක කියවලා ඒ අතුලින් අපි තව ටිකක් ඒ ඔස්සේ කතා කිරීම ප්‍රයෝජනවත් කියලා මට හිතෙන්නේ. While you are doing a bodily action, you should reflect on it. එතකොට මේ දෙවෙනි අවස්ථාවේ දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ whenever you want to do bodily action කියලා. You should reflect on it. එතකොට යම් කිසිවක් කරන්න ඔබ සූදානම් වෙනවා නම්, කාය කර්මයක් කරන්න ඔබ සූදානම් වෙනවා නම්, එතෙන්දි භාවිතා වීම සම්බන්ධයෙන් කතා කළේ. දැන් මෙතෙන්දි කතා කරන්නේ while you are doing a bodily action, you should reflect on it. එතකොට මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දැන් යම් කිසිවක් කරනවා නම් මේ වර්තමානයේ ඉස්සෙල්ලා කරන්න යනකොට ඒ කරන්න ඉස්සර වෙලා තමයි කන්ටෙම්ප්ලේට් කළේ අපි. ඒ කරන්න කලින් ඒක. දැන් මේ කරමින් ඉන්න දේ, දැන් කරන මේ අවස්ථාවේ මොහොතින් තමාතේ අතින් සිද්ධ වෙන දේ සම්බන්ධයෙන්ුයි මෙතෙන්දි කතා කරන්නේ. තමන් දැන් යමක් කරමින් ඉන්නවා නම්, මේ අවස්ථාවේ කරමින් ඉන්නවා නම් එතෙන්දිත් අපි අර රිෆ්ලෙක්ෂන් එක යන්න ඕනේ, වර්තමාන රිෆ්ලෙක්ෂන් එක. එතකොට while you are doing bodily action, you should reflect on it. This bodily action I am doing, is it leading to self affliction, to the affliction of others, or to both? It is an unskillful bodily action with painful consequences, painful results.
if on reflection you know that it is leading to self affliction to affliction of others or both, you should give it up. But if on reflection you know that it is not, you may continue with it. එතකොට අර විදිහටමයි පේකින් ගොඩාක් කියන්න ඕනේ. ඔබ ඔක්කොම ධර්මයේ පිළිබඳවත් භාෂාව පිළිබඳවත් හැම එකක් පිළිබඳව හදාarලා තියෙන නිසා මම විස්තරාත්මක ගොඩක් ගාන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි concept එක ගන්න විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට නමුත් මෙතෙන්දී කතා කරන්නේ දැන් අපි යමක් කරමින් ඉන්නවා නම් යෙදිලා ඉන්නවා නම් යම් කිසි අවස්ථාවක ඒක මට අහිත කර වෙනවද අනික් එක්කෙනාට අහිත කරනවද දෙපාර්ශ්වයටම අහිත කරනවද ඒක අකුසලයක්ද වැරද්දක්ද එතකොට ඒක අහිතකර විපාකයක් අහිතකර ප්‍රතිඵලයක් ලබා දෙන දෙයක්ද එහෙමනම් ඒක හානි කරයි දෙපාර්ශ්වයටම මටයි අනික් අයටයි ඒ නිසා ඒක you should give it up ඒක අපි අතහරින්න ඕනේ ඒකෙන් මිදෙන්න ඕනේ ඒක නොකර ඉන්නට ඕනේ ඒ වගේම but if on reflection you know that it is not ඔබට හිතෙනවා නම් ඒක හානියක් නෑ මට හානියක් නෑ අනිත් එක්කෙනාට හානියක් නෑ දෙපාර්ශ්වයටම හානියක් නෑ කියලා you may continue with it ඔබ ඒක ඉදිරියට කරගෙන ගියාට කමක් නැහැ එතකොට දැන් මෙතෙන්දී අපිට කිසියම් පණිවිඩයක් සපයනවා බුදු පියාණන් වහන්සේ අපි දැන් යමක් කරමින් ඉන්නේ නැද්දි මේ අවස්ථාවේ නම් අපි යෙදිලා ඉන්නේ එතෙන්දිත් අපේ ප්‍රත්‍යවේක්ෂාව ක්‍රියාත්මක වෙන්නට ඕනේ මම මේ යෙදිලා ඉන්න ක්‍රියාව කාය කර්මයේ හැටියට මම යෙදිලා ඉන්න ක්‍රියාව මට අහිත කරද අනිත් එක්කෙනාට අහිත කරද දෙපාර්ශ්වයටම අහිත කරද එහෙම නැත්නම් හිත කරද කියන එක පිළිබඳව අපි පරීක්ෂාකාරී වෙන්නට ඕනේ කියන එක. ඉතින් මේක හරි වැදගත් දෙයක්. දැන් ඕනම දෙයක් කරද්දී අපිට වාහනයක් එලවමින් ඉන්න පුළුවන්. එතෙන්දී අපේ පාරේ යද්දී අපේ හැසිරීම් රටාවන් ක්‍රියාකාරකම් කොහොමද අනිත් එක්කෙනාට බලපාන්නේ අනිත් එක්කෙනාට බාධා වෙන්නේ හානියක් වෙන්නේ කොයි ආකාරයටද එහෙම නැත්නම් අපි වෙන වැඩක් කරමින් ඉන්නේ නැද්දී ඒක කොහොමද හානි වෙන්නේ මේ ඒක අනිත් එක්කෙනාට බාධා වෙන්නේ කොහොමද අපි අපේ මේ කුස්සියේ මෘතන්ගේ කිචන් එකේ උයමින් ඉන්නේ නැද්දී මේ උයන එක කොහොමද හිතකර වෙන්නේ අහිතකර වෙන්නේ මේක අපේ නිවසේ ඉන්න අයගේ සෞඛ්‍ය සම්පන්න භාවයට අපේ අයගේ ඇඟේ තියෙන ඒවන විට තියෙන තත්ත්වය ඒ අයගේ මේ සුගර් තත්ත්වය ඒ අයගේ කොලෙස්ටරෝල් තත්ත්වය ඒ අයගේ හයි බ්ලඩ් ප්‍රෙෂර් තත්ත්වය මේ දේවල් ඔස්සේ මගේ මේ ඉවීම කොයිතරම් හිතකරදායකද අහිතකර වෙනවද ඒක බාධාවක් වෙන්න පුළුවන්ද හානියක් වෙන්න පුළුවන්ද එතකොට මේ උයන දෙයක් පාසා භාවිතයට ගන්න සෑම දෙයක් පාසාම ඒක උයන ආකාරය ඒක තියාගන්න ආකාරය මේ හැම දෙයක් ඔස්සේම අපේ රිෆ්ලෙක්ෂන් එක යනවානේ. ඒතර වාහනේ ලෝමින් ගියත් අපි කුස්සියේ වැඩ කරමින් හිටියත් එහෙම නැත්නම් වෙනත් වැඩක හිටියත් පොදු වැඩක හිටියත් සේවා ස්ථානයේ හිටියත් කවර හෝ තැනක Taman දැන් යෙදිලා ඉන්න කාර්ය පිළිබඳව මේ රිෆ්ලෙක්ෂන් එක අපේ ක්‍රියාත්මක වෙනවා නම් තවදුරටත් හානිකර දෙයක් දෝෂ සහගත දෙයක් මගෙන් වෙන්න ඉඩකඩක් නැහැනේ මේක කොයිතරම් හානිකරද නැද්ද කියන එක අපි පරීක්ෂාවට ලක් වෙනවා නම් වර්තමානයේදී. ඒතර අපි කරන්න යනකොට ඒ ගැන අපි සැලකිලිමත් වෙනවා මේක කරන්න හොඳද නැද්ද කියන එක කරමින් ඉන්නේද්දී අපේ සිහි කිරීම අපි රිෆ්ලෙක්ට් කරගන්නවා මේක කොයිතරම් දුරට කරන්න හොඳ ප්‍රතිඵලයක් දෙන්නේ මේකෙන් නැත්නම් අහිතකර ප්‍රතිඵලයක්ද මේකෙන් දෙන්නේ කියන එක. හිතකර විපාකයක්ද අහිතකර විපාකයක්ද මේකෙන් ලැබෙන්නේ කියන ආකාරයට අපි එතෙන්දි පරීක්ෂාවට ලක් කරනවා. Having done a bodily action you should reflect on it. ඊළඟට තව දෙයක් මෙතෙන්දි පැහැදිලි කරනවා තවත් ආකාරයකට අප විසින් කරපු කිසියම් ක්‍රියාවක් අතීතයේදී කරපු එකක් මීට කලින් කරපු දෙයක් එතකොට. එතකොට ඒ සම්බන්ධයෙන්ුත් බලන්න ඕන කියලා bodily action I have done did it lead to self reflection to the affliction self affliction
to the affliction to others or to both? Was it an unskillful bodily action with painful consequences, painful results of that reflection? You know that led to self-affliction, to the affliction of others, or to both. It was an unskillful bodily action with painful consequences, painful results. Then you should confess it, reveal it, lay it open to the teachers. And them within the teachers or to an observant companion in the bodily life, in the holy life. Having confessed it, you should exercise restraint in the future. But if on reflection you know that it did not lead to affliction, it was a skillful bodily action with pleasant consequences, pleasant results, then you should stay mentally refreshed and joyful, training day and night in skillful qualities. මෙතෙන්දී මේ සිද්ධියේදී තව ඊට වඩා වෙනස් ආකාරයක තවත් දෙයක් මෙතෙන් පැහැදිලි කරනවා. දැන් අතීතයේදී යම් කිසිවක් මගෙන් සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච දේ මට හානි කර වුණාද, අනිත් එක්කෙනාට හානි කර වුණාද, දෙපාර්ශ්වයටම හානි කර වුණාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ, ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ. මේකට ධර්මයේ කියනවා අතීත ප්‍රත්‍යක්ෂාව කියලා. තමන් කරපු දේ කායික වශයෙන් තමා කරපු දේ පිළිබඳව, අතීතයේදී කරපු දේ පිළිබඳව නැවත රිෆ්ලෙක්ට් කරන්න ඕනේ. නැවත අපි ආවර්ජනය කරන්න ඕනේ, ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ. ඒතර මේක පුළුවන් තනියම කරන්න. තනියම කියන්නේ වෙනම පසු අවස්ථාවක් කරන්න පුළුවන්. අතීත එකක්නේ. එතකොට ඒක අතීතයේ වෙච්ච සිද්ධිය අපිට භාවනා කරන වෙලාවක, නිදහසේ ඉන්න වෙලාවක, විවේක වෙලාවක මේ අතීත ප්‍රත්‍යක්ෂාව කරන්න පුළුවන්. එතන මේක සමහර විට උදේ හවසෝ බොහෝ විට හවස් කාලයේදී, එහෙම නැත්නම් සුදුසු වෙලාවක, එහෙම නැත්නම් නිදා ගන්න ඉස්සර වෙලා, ඒ වගේ වෙලාවක මේ අතීත ප්‍රත්‍යක්ෂාව කරන්න සුදුසුයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. මොකද අපි දැන් උදාහරණයකට ගමු, දවස මුළුල්ලේ අපේ වැඩ කොටස නිමා කරලා නිදා ගන්න ඉස්සර වෙලා අතීත ප්‍රත්‍යක්ෂාවක යෙදෙනවා. අද දවස තුල මාතින් වෙච්ච දේවල් අතර යම් කිසිවක් මට අහිත කර පිණිස, අනිත් එක්කෙනාට අහිත කර පිණිස, දෙපාර්ශ්වයටම අහිත කර පිණිස වෙච්ච දෙයක් අද දවස තුල මට උනාද කියලා සිහි කරන එක. දැන් අපේ භාවනාව වෙන්න ඕන සැබෑවටම නින්දට පෙර ආතුව මෙබඳු ආකාරයේ භාවනාවක් තමයි වෙන්නට ඕනේ. අපිව සකස් වෙන්නේ, සංවිධාන වෙන්නේ මෙබඳු භාවනාවක් අප අතින් වුණොත් එහෙම. ඒතර ඒ නිසා මෙබඳු දෙයක්, මේ අහිතකර දෙයක්, පේන්ෆුල් ප්‍රතිඵලයක්, පේන්ෆුල් රිසල්ට් එකක්, විපාකයක්, ප්‍රතිඵලයක් ලැබෙන දෙයක් වුණොත් එහෙම මෙතෙන්දි කියනවා then you should confess it. දැන් ඒක පාපෝච්චාරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක reveal it, lay it open to the teacher or to an observant companion in the holy life. දැන් මෙතන වැදගත් දෙයක් කියනවා. මොකද්ද? එහෙම මගෙන් කිසියම් වැරද්දක් වුණා නම් ඒක කාට හරි කියන්න ඕනේ. confess it. දැන් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් මේක පනවලා තියෙනවා. මේ අපි කියන්නේ ඒකට අවැද්දසනවා කියලා. ඒ අවැද්දසනවා කියන්නේ මේ වැඩේට තමයි confess කරනවා. කියන්නේ මාතින් වැරද්දක් වුණා නම් අනිකුත් කෙනෙකුට ඒක කියන එක. ඒතර මේක කියන්න හැබැයි සුදුසු අය හොයා ගන්න ඕනේ. කොහොමද සුදුසු අය? එක්කෝ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා නම් උන්වහන්සේට, එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයාට, එහෙම නැත්නම් අපි කියනවා පාලි වචනයක් සද්දි විහාරික කියලා, එහෙම නැත්නම් අපි තව වචනයක් විඤ්ඤූ පුරුෂයෙක් කියලා, එහෙම නැත්නම් observant companion in the holy life. එතකොට තමාගේ මට්ටමට හෝ තමන්ට වඩා ඉහළ මට්ටමක ඉන්න ගුණධර්ම සහිත, අවබෝධයේ සහිත කෙනෙක් තමයි මේකට හොයා ගන්න ඕනේ. මේ සුදුසු කෙනා හොයා ගන්න ඕනේ. හැබැයි වැරදියට කියන්න ගිහලා තව එක එක අවුල් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා කියන්න යද්දී සුදුසු කෙනා හොයා ගන්න ඕනේ. මොකද සමහර අය අපි හිතවත් වෙන්න පුළුවන්. හිතවත් වුණාට
අවබෝධ ශක්තිය මදිනම් ගුණධර්ම මදිනම් එබඳු අයගෙන් ප්‍රකාශන වචන වලින් අපට තවත් වාල වෙන්න පුළුවන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයෙක් හොයා ගැනීම කියන එක හරි වැදගත්. ඉතින් අද කාලේ මේ දුරකථන පහසුකම් තියෙන නිසා මේක හරි ලේසි. මොකද ළඟ නොහිටියත් ඕනෑම දුරක ලෝකේ ඕනෑම තැනක ඉන්න තමන්ගේ කල්යාණ මිත්‍රයෙකුට කතා කරන්න පුළුවන්නේ. එතකොට ඒ නිසා මේ observant companion in the holy life කියන එක වැදගත් මේ කතාන්තරයක්. මොකද තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළව ඒ ආධ්‍යාත්මික ජීවිතයේ තමා සමග සම්බන්ධ වෙන කිසියම් විචක්ෂණ මේ මිත්‍රයෙක් කල්යාණ මිත්‍රයෙක්. එතකොට අපි එයාට කියනවා විඤ්ඤූ පුරුෂයෙක් කියලා. අසටෝ අමායාවී උජු ජාතිකෝ කියන ලක්ෂණ තුන තියෙන එක්කෙනා හඳුන්වනවා විඤ්ඤූ පුරුෂයා කියලා. එහෙම නැත්නම් තව වචනයක් ඇටියට සත්පුරුෂයෙක් කියලා. අනිත් එක්කෙනාට හිංසාවක් පීඩාවක් කවදාවත් නොහිතන, අනිත් එක්කෙනාගේ යහපතම ප්‍රාර්ථනා කරන, අනිත් එක්කෙනාට යම් අනුශාසනාවක් කළ හැකි, නිවැරදි මඟ පෙන්වීමක් කළ හැකි තැනැත්තා තමයි මේ විඤ්ඤූ පුරුෂයා එහෙම නැත්නම් සත්පුරුෂයා කියලා හඳුන්වන්නේ. observant companion in the holy life කියන එකෙන් අදහස් කළේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම එබඳු කෙනෙක් හොයාගන්න ඕනේ. ඒ තැනත්තා පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, භික්ෂුවක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, උපාසක උපාසිකා දෙපාර්ශ්වයේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවර හෝ කෙනෙක් අපි හොයාගන්න දක්ෂ වෙන්න ඕනේ මේ අදාළ කෙනා හොයාගන්න. මොකද දැන් මේ කල්යාණ මිත්‍රයෙක් හොයා ගැනීම කියන එක ජීවිතේ අතිශය වැදගත් දෙයක්. එතකොට තමන්ගේ ප්‍රශ්නය, තමන්ගේ ගැටලුව අපි සමහරට ඒ ගැටලුවම කියන්න ඕන වෙන්නේ නැහැ. සමහර විට දැන් තමන්ට අවශ්‍ය නම් ගැටලුවම කියන්න අවශ්‍ය නැහැ. මේ බඳු අවස්ථාවකදී කියලා අපිට යමක් අහන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන්. අනුන්ගේ ප්‍රශ්නයක් විදිහට අහන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මොකද තමන්ට හිතෙනවා නම් තමන්ගේ වෙච්ච ගැටලුව එහෙම කියන එක හොඳ මදි කියලා කවර හෝ කෙනෙකුට ඒක වෙනත් ආකාරයකින් අහුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒතර අනුන්ගේ ප්‍රශ්නයක් හැටියට අහන්න පුළුවන් තමන්ට. කොයි විදිහෙන් හෝ මේක ඇසීම සඳහා සුදුසු කල්යාණ මිත්‍රයෙක් හොයා ගන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයා තෝරා ගනිද්දී බොහෝ සෙයින් ගැඹුරින් හිතලා බලලා මේ සුදුසු කෙනා කවුද කියන එක තමන් හඳුනා ගන්නට ඕනේ. ඒ තැනත්තාටත් බාධාවක් කරදරයක් නොවන ආකාරයට තමන් එයාට ඉඩක් තියෙනවා නම් ඒ වෙලාවල් අහලා සුදුසු ආකාරයකට අපි ඒ අයට අපේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් හැටියට හෝ එහෙම නැත්නම් සිද්ධියක් හැටියට හෝ කවර හෝ ආකාරයකින් ඒ පිළිබඳව අපිට විමසා බලන්න පුළුවන් තමන්ගේ ආධ්‍යාත්මික මාර්ගයේ සුදුසු කෙනෙකුට. ඒ නිසා මේ සුදුසු ගුරුවරයෙකුට එහෙම නැත්නම් මිත්‍රයෙකුට, එහෙම කෙනෙකුට මේක පාපෝච්චාරණය කරන එක, කන්ෆෙස් කියන එකෙන් අදහස් වෙන්නේ මේ අපේ බටේ වෙනත් වචනයකින් කිව්වොත් එහෙම පාපෝච්චාරණය කරනවා කියන වචනේ වචන ඉච්චර ලස්සන නෑ අපිට, අපේ සංස්කෘතියට. අපි ඒකට කියන්නේ මේ පාලි භාෂාවෙන් ඇවැද්දසනවා කියලා කියනවා. කිසියම් ගැටලුවක් දෝෂයක් වුණාම ඒක පිළිබඳව සාකච්ඡා කරන්න සුදුසු තැනැත්තා. එතකොට ඒක මතු කරලා නැවත හඳුනා ගන්න. එතකොට මේක තමාටම කරගන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් තමන් අවබෝධ ශක්තියෙන් යුක්ත නම් කල්යාණ මිත්‍රයා තමාම කරගන්නත් පුළුවන්. එතකොට එහෙම මදි කියලා හිතෙනවා නම් ඒ පිළිබඳව විපිලිසර බවක්, ගැටලු සහගත බවක් ඇති වෙනවා නම් ඔබට ඒ සඳහා සුදුසු කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න පුළුවන්. එතකොට ඒ විදිහට යාට ඒක කියලා මේක අපි භාවිතා කරන you should exercise restraint in the future. එතකොට අපි ඒක කරන්නේ ඇයි? අනාගතයේදී ඒක නැවත එහෙම නොවෙන්න. ඒකෙන් වළකින්න. ඒ වෙච්ච දෝෂේ වෙච්ච වැරද්ද ආයි දවසක නොවෙන්න තමයි අපි ඒකට පරිස්සම් වෙන්නේ. අපි භාවිතා කරන්න ඕන ඒක නැවත ආපහු නොවෙන්න. But if on reflection you know that it did not lead to affliction. එතකොට යම් ආකාරයකින් ඒක හානි කර නොවේ කියලා හිතෙනවා නම් මේ අතීත ප්‍රත්‍යක්ෂාව කරද්දී
ඒක හානිකර දෙයක් නොවෙයි නම් ඒක it was a skillful bodily action ඒක කුසල සම්පන්න දෙයක් නම් with pleasant consequences ඒකෙන් යහපත් වූ විපාකයක් නම් ලබා දෙන්නේ pleasant results යහපත් වූ ප්‍රතිඵලයක් නම් ඇති කරලා දෙන්නේ then you should stay mentally refreshed එතකොට ඔබට බොහොම නැවුම් මනසකින් යුක්තව ප්‍රශස්ත මනසකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් and joyful බොහොම සතුටින් කටයුතු කරන්න පුළුවන් training day and night in skillful qualities දිවා රැ දෙකේදීම මේ විදිහේ කුසල සම්පන්නව හැසිරෙන්න ඔබට හැකියාව ශක්තිය ලැබෙනවා ඒ විදිහට කටයුතු කරන්න ඔබට හැකියාව ලැබුණොත් එතකොට මෙතෙන්දී කතා කළේ මේ අතීත ප්‍රත්‍යවේක්ෂාව කියන එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා කතා කළා යමක් කරන්න යද්දි කොහොමද ඒ ගැන අපි රිෆ්ලෙක්ෂන් එක අපේ ප්‍රත්‍යවේක්ෂාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඒ වගේම යමක් කරමින් ඉන්නේද්දි අප නැවත ඒක අපි වෙන ආකාරයක දිශාභිමුඛ කිරීමක් මග නිවැරදි කර ගැනීමක් දැන් අපි අහසේ ගුවන් යානක් ගෙනියනකොට ඒක මග නිවැරදි කරගන්නේ මුහුදේ යනකොට මග නිවැරදි කරගන්නේ උතර පාරේ යනකොට නම් ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් එතකොට මෙහෙම මග නිවැරදි කරගන්න ඕනේ හැම විටම අපි පාරේ යද්දී අපි ඉරක් කැපෙනවා නම් එහෙම ආපහු ආයෙ නියම ට්‍රැක් එකට අපි ගන්නවානේ ඉතින් මේක නිතරම අපි අතින් වෙන දෙයක් එහෙම සක්‍රියව අපි කටයුතු කරද්දී ඒතර ඒක කරන්න යද්දී අපි පරිස්සම් වීමයි කරමින් ඉන්නද්දී අපි ඒ පිළිබඳව සාවධාන වීමයි ඒ වගේම වෙච්ච දේ අතීතයේ වෙච්ච දේ සම්බන්ධයෙන් නැවත අපි ආවර්ජනය කරලා මෙනෙහි කරලා මේක මෙහෙම වෙච්ච එක මගෙන් හානිද හානිකරද දෝෂහගතද වැරද්දක්ද එහෙම වුණ එක හොඳයිද නරකයිද කියලා මේ විදිහට තමන්ගේ ක්‍රියාකාරකම නැවත පරීක්ෂා කිරීම තමයි එතෙන්දී කතා කළේ. එතකොට අතීත වර්තමාන අනාගත කියන අවස්ථා තුනේදීම මේ විදිහට අපේ මේ ප්‍රත්‍යවේක්ෂණය සිදු කිරීම පිළිබඳවයි මෙතෙන්දී කතා කළේ. එතකොට ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා whenever you want to do a verbal action you should reflect on it. This verbal action I want to do, would it lead to self affliction, to the affliction of others or to both? Would it be an unskillful verbal action with painful consequences, painful results? If on reflection you know that it would lead to self-affliction, to the affliction of others, or to both, it would be an unskillful verbal action with painful consequences, painful results. Then any verbal action of that sort of absolutely unfit for you to do. But if on reflection you know that it would not cause affliction, it would be a skillful verbal action with pleasant consequences, pleasant results, then any verbal action of that sort is fit for to do. එතකොට මේ විදිහට වචනයෙන් කෙරෙන දේවල් සම්බන්ධයෙන් නුත් ඔය විදිහටම අර ඉස්සෙල්ලා කාය කර්ම කිව්වා වගේම වචී කර්ම සම්බන්ධයෙන් දැන් කතා කරන්නේ. එතකොට වචනයක් අපි කියන්න යනකොට ඒ වචනය පිළිබඳවත් මේක මට හානියක් වෙයිද මේ විදිහට කියන්න ගිහිල්ලා කතා කරලා අනිත් එක්කෙනාට හානියක් වෙයිද දෙපාර්ශ්වයටම හානියක් වෙයිද කියලා සලකා බලන එක. මේකෙන් නම් අපිට ලේසියෙන් බේරෙන්න අමාරුයි. සමහරට බොඩිලි කර්ම සම්බන්ධයෙන් අපි ටිකක් කල්පනාකාරී වෙනවා. නමුත් මේ verbal දේවල් නම් පරිස්සම් වෙන්න හරිම අමාරුයි. ඒක පෞද්ගලිකව මාත් අත්දකින දෙයක් මේක. හරිම අමාරුයි. මොකද සමහර විට අපි නොසිතා කියන දෙයක් වුණත් අපි එහෙම නොහිතුවත් අනිත් එක්කෙනාට රිදෙන්න පුළුවන් යම් දේවල්. නිසා මේකෙන් බේරෙන්න හරිම අමාරුයි. බොහෝ අත්දැකීම් මටත් ලැබිලා තියෙනවා. යම් දේවල් අපි දැන් සමහර විට අපි මේ මිත්‍රකමට මිත්‍රශීලීව විහිළුවක් කරන්න ගිහිල්ලා අනිත් එක්කෙනාට හිත රිදෙන්න පුළුවන් සමහර විට. යම් දේවල් අපි හොඳ හිතින් කියනවා නමුත් එයාට
ඒක පීඩාකාරී වෙන්න පුළුවන්. රිදෙන්න වදින්න පුළුවන්. එයාගේ තියෙන අවස්ථාව, එයාගේ තියෙන පසුබිම මේ නොයෙකුත් දේවල් තියෙනවා. ඒ නිසා හරිම අමාරුයි මේ වර්බල් ඇක්ෂන් එක සම්බන්ධයෙන් නම් කෙනෙකුට පරිස්සම් වෙන එක හරිම අසීරු දෙයක්. එතකොට එකක් අපි කතා කරන වචනය කොයිතරම් දුරට ගැලපෙනවද නැද්ද කියන කාරණේ. ඊළඟට කතා කරන ශෛලිය, කතා කරන විදිහ, ඒ වගේම කතා කරන ස්වරය, හඬ, කොයි විදිහේ හඬකින්ද අපි කතා කරන්නේ. ඒ වගේම අපි වචන භාවිතා කරන ආකාරය, ඒ තැනට භාවිතා කළ යුතු වචන තෝරා ගන්න හැටි. මේ සම්බන්ධයෙන් නම් හරිම අසීරුයි. අපි ඕනෑම කෙනෙක් මේ සම්බන්ධයෙන් ඉතාමත්ම දුර්වලභාවයට පත් වෙනවා. මේ නිසාමයි බොහෝ සෙයින්ම විවාහ ජීවිතවලත් නිවෙස්වල ජීවිතවලත් අඩදබර ඇති වෙන්න, ගැටලු ඇති වෙන්න, සිත් රිදීම ඇති වෙන්න බොහෝ සෙයින් හේතු වෙනවා මේ පරිසරය. මොකද අපි බොහෝ සෙයින් හිතන්නේ නැහැ අනිත් එක්කෙනාට කොයිතරම් රිදෙයිද මේකෙන් කියලා. අනිත් එක්කෙනාට කොයිතරම් අපහසුයක් මේකෙන් වෙයිද කියලා. මොකද මේක හිතන්න හරි අමාරුයි. සමහර අයගේ මේ අතීත බෑග්ග්‍රවුන්ඩ් එක, අතීත අත්දැකීම් අපි හරියට දන්නේ නැහැ සමහර විට. එතකොට ඒක නොදැන අපි භාවිතා කරන වචන බොහෝ සෙයින් ඒ අයට රිදෙන්න පුළුවන්. සමහර විට තමන්ගේ ඥාතීන්ට ඇනෙන දැනෙන විදිහට අනිත් එක්කෙනා කියන දේවල්. එතකොට ඒවා අපිට කොයිතරම් රිදෙයිද, කොයිතරම් අපහසුවට පත් වෙයිද කියලා බොහෝ සෙයින් හිතන්නේ නැහැ. මේ ගැටලුව හුඟක් දරුණුවට තියෙන කාරණයක්. ඒ මොකද බොහෝ විට සිද්ධ වෙන දෙයක් තමයි අනික් තැනැත්තාගේ ඥාතීන්ට නින්දා වෙන විදිහට, ඒ අයට අගෞරව වෙන විදිහට යම් යම් වචන පාවිච්චි වීම බොහෝ සෙයින් සිද්ධ වෙන දෙයක්. ඒක දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපිට අපේ සිත්වල කිසියම් නොමනාපයක් වෙහෙසක් තියෙනවා නම් අපේ සිත්වල ඇතිවෙන්න පුළුවන් මේ සැඟවුණු ඕනෑකමක් අනිත් එක්කෙනාට පොඩ්ඩක් රිදවන්න. මේක ඇති වෙන දෙයක් සාමාන්‍යයෙන්. ඕනෑම සිතක් පරීක්ෂා කරලා බැලුවොත් එහෙම ව්‍යාපාදේ කියන එක අපේ සිත්වල විවිධ මට්ටම් වලින් තියෙන්න පුළුවන්. එතකොට අපි කතා කරන වචනයෙන් අනිත් තැනැත්තාගේ දෙමව්පියන්ට හෝ ඥාතීන්ට කිසියම් නින්දාවක්, අගෞරවයක් සිද්ධ වෙන විදිහට වචන කියවෙන්න, ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක සමහර විට හිතාමතාම වෙන්නත් පුළුවන්. අර ස්ලිප් ඔෆ් ද ටං කියන විදිහට වචන මිස් වෙලා යෑමක් වශයෙන් වෙන්නත් පුළුවන්. හැබැයි මේ වචන මිස්වීමේ අර්ථයක් තියෙනවා. දැන් අපි පරීක්ෂාකාරීව බලනකොට අපි වචන අපිට බැරි වෙලා කියවුණා වගේ තිබුණට ඒ වචනේ එහෙම කියන්න හේතු වෙච්ච මානසික පසුබිමක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළා උපනිෂද් සූත්‍රයේදී ඕනෑම දෙයක් සිද්ධ වෙන්නේ කිසියම් හේතුවක් නිසා කියලා. කිසිදු දෙයක් හේතුවක් නැතුව සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ දේශනාව මට ඒ සූත්‍රයේදී දැක්කපු වෙලාවේ පුදුමාකාර සතුටක් ඇති වුණා මේ කියපු ධර්ම කාරණේ සම්බන්ධයෙන්. මොකද හැමදේම අපි හිතන්නේ සමහර විට මේකට එච්චර හේතුවක් නැහැ කියලා. නමුත් සියුම්ම පරීක්ෂා කළොත් ඒ හැම දෙයකටම අදාළ වූ හේතුවක් තියෙනවා. මේක පටිච්චසමුප්පාදය තුළම ක්‍රියාත්මක වෙන දෙයක්. හේතුඵල සම්බන්ධතාවයේ පටිච්චසමුප්පාදය තුළ. එතකොට ඕනෑම කියවෙන වචනයක් සම්බන්ධයෙන් ඒ වචනේ කියවෙන්න අදාළ වෙච්ච පරිසරයක්, පසුබිමක් තියෙනවා. ඒක නැතුව කියවෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක අපි කියන්න පුළුවන් මං බැරි වෙලා කිව්වේ, මං එච්චර හිතුවේ නෑ, ඔච්චර ගණන් ගන්න එපා ඕක, මං ඔච්චර දුරට හිතුවේ නෑ, ඔය නොයෙක් ඒවා කියන්න පුළුවන්. හැබැයි කිව්වට ඒක ඇතුලේ සැබෑ ඕනෑකමක්, Tamanට ඒක කියන්න ඕනෑකමක්
පොඩි රිදවීමක් කරන්න ඕනෑකමක් සියුම්ම තියෙන්න පුළුවන්. මිනිස් සිත ඒ තරම් හරි සියුම්. ඉතින් ඒ නිසා මෙතෙන්දී අපි ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබන ධර්මානුකූලව කටයුතු කරන අය නම් මේ පිළිබඳව මේ දැනට තියෙන தත්ත්වයට වඩා පරිස්සම් වෙන්නට ඕනේ කියලා මගේ පෞද්ගලික හැඟීම අදහස. මොකද ඒක ඒ තරම්ම සියුම්. අනික් කාරණේ අපි තව කෙනෙක් ඉස්සරහා කෙනෙකුට කතා කරනකොට තමන්ගේම ස්වාමියාට භාර්යාවට වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉස්සරහදී කතා කරන තව කෙනෙක් ඉස්සරහදී කතා කරනකොට කොයිතරම් පරිස්සම් වෙන්නට ඕනද? විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් වුණත් අපි දරුවන්ගේ අඩුපාඩු වැරදි තව කෙනෙක් ඉස්සරහා කියනකොට ඒක කොයිතරම් ඒ දරුවාගේ මනසට බලපානවද කියලා අපි සලකන්නේ නැහැ. මම දැකලා තියෙනවා පෞද්ගලිකවම. බොහොම දරුවන්ට බොහොම ආදරය කරන දෙමව්පියන් නමුත් තමන්ගේ දරුවාගේ අඩුපාඩුව වැරද්ද තව කෙනෙක් ඉස්සරහා කියනවා. කියන්නේ දරුවා හදාගන්න වෙන්න පුළුවන්. දරුවට ආදරේ කියලා හිතලම කියන්න වෙන්න පුළුවන්. නමුත් තවත් කෙනෙක් ඉස්සරහාදී දරුවාගේ අඩුපාඩුවක් කියනකොට අපි පරිස්සම් වෙන්නට ඕනේ ඒකෙන් අපි අපේක්ෂා කරන දේ සිද්ධ වෙනවද කියලා. අපි ඒ දඬුවමක් හෝ වෙනත් ආකාරයක නිවැරදි කිරීමක් කරන්න යද්දී නිවැරදි කරන්න යෑමේ ක්‍රමයෙන් වැඩි දෝෂයක් සිද්ධ වෙනවා නම් ඒක අහිතකරයිනේ. දැන් දඬුවම සාපේක්ෂ වෙන්න ඕනේ පුද්ගලයා නිවැරදි කිරීමට. ඒතර පුද්ගලයා නිවැරදි වෙන ප්‍රමාණයටයි දඬුවම යෙදෙන්න ඕනේ. දඬුවමෙන් පුද්ගලයා තවදුරටත් කුරිරු වෙනවා නම් නපුරු වෙනවා නම් දරුණු වෙනවා නම් ඒ බඳු දඬුවමක් බොහොම භයානකයි හානිකරයි. ඒ නිසා අපි හැම විටම පරිස්සම් වෙන්නට ඕනේ තවත් කෙනෙකුට අනික් අය ඉස්සරහා කතා කරනකොට දරුවෙක් සම්බන්ධයෙන් තමන්ගේ ස්වාමියා භාර්යාව සම්බන්ධයෙන් ඒ කවර හෝ කෙනෙක් සම්බන්ධයෙන් අනික් අය ඉස්සරහා කතා කරනකොට අතිශය පරිස්සම් වෙන්නට ඕනේ මේ ප්‍රකාශනයෙන් අනිත් එක්කෙනාට කොයි විදිහකට ඇෆෙක්ට් වෙයිද බලපායිද කියන කාරණේ. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ඒකෙන් අපි අපේක්ෂා කරන දේ ඉෂ්ට වෙයිද? එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඒකට වඩා ප්‍රතිපක්ෂ දෙයක් එතනින් සිද්ධ වෙයිද කියන කාරණේ පිළිබඳව අපි හැම විටම සැලකිලිමත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් එහෙම අර බලාපොරොත්තු වෙන දේ නෙමෙයි ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වචන භාවිතය සම්බන්ධයෙන් නම් අපි අතිශය සැලකිලිමත් වෙන්නට ඕන. ඉදිරියේදී අපි කියන්න යන දේ අපි මොකද්ද මේ කියන්න යන්නේ කියන එක පිළිබඳව හැම විටම උපරිමාකාරයේ සැලකිල්ලක් දක්වන්නට ඕනේ. ඒ වගේම ඒකෙම වර්තමාන සිද්ධිය having done a verbal action doing verbal action අපි කියන්න යනකොටනේ ඊට පස්සේ මේ කියන අවස්ථාවේදී තියෙනවා while you are doing verbal action you should reflect it on it. එතකොට අපි කතා කරද්දිත් හැම වෙලේම මේ රිෆ්ලෙක්ෂන් එක යන්න ඕනේ. This verbal action I am doing is it leading to self affliction to the affliction of others or to both. It is an unskillful verbal action with painful consequences, painful results. If on affliction you know that it is leading to self affliction විදිහටමයි. එතකොට දැන් අපි මේ බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී දක්වන්නේ මේ අපි කතා කරමින් ඉන්නේද්දිත් හැම විටම මේ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ වෙන්න ඕනේ. මම මේ කතා කරන දේ මේ කියමින් ඉන්න වචනය කොයිතරම් දුරට මට රිදෙයිද මට හානි කර වෙයිද අනික් කෙනාට හානි කර වෙයිද දෙපාර්ශ්වයටම හානි කර වෙයිද කියන එක පිළිබඳව repeatedly නැවත නැවත අඛණ්ඩව දිගින් දිගටම යන සාවධාන බවක් මේ වචන භාවිතාව සමග වෙන්න ඕන කියන කාරණේ. ඒ වගේම ඒකෙම අතීතයක් තියෙනවා having done a verbal action you should reflect on it. එතකොට අතීතයේදී අපි කියවෙච්ච වචන එතකොට අපි අර මං කියවනේ රාත් නිදා ගන්න ගිහිල්ලා අපිට මේ කරන්න හොඳ වෙලාවක් තියෙනවා කියලා මේක this verbal action I have done did it lead to self affliction to the affliction to the others or both. එතකොට අතීතයේදී මම මාතින් කියවෙච්ච
කරුණු වලින් ඒ වචන වලින් හා ඒ භාවිතාවෙන් ඒ වචනවල පරුෂභාවය හෝ එහෙම නැත්නම් එහි තියෙන රළුභාවය හානිකරභාවය කොයිතරම් දුරට තිබුණද මම ඒ තරම් සැරෙන් කියපු එක හොඳද ඒ විදිහට කියපු එක හොඳද කියලා මේ විදිහට ඒක ප්‍රතිවිපාක ඒකේ ඵලය කොයිතරම් විදිහට බලපායිද මටත් අනික් අයටත් කියන එක පිළිබඳව අපි ඒක පිළිබඳව කන්ෆෙස් කරන්න ඕනේ රිවීල් ඉට අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඒක පිළිබඳ පාපෝච්චාරණයක් අඩුම තරමින් ඒ කියවෙච්ච එක්කෙනාට අපිට කියන්න පුළුවන් මගෙන් මේක වෙච්ච එක ගැන මට සමාව ඉල්ලන්න පුළුවන් ඒ වගේම ඒ බදු දෙයක් නැවත නොවෙන්න වගබලා ගන්න පුළුවන් එතකොට එහෙම නැත්නම් සුදුසු කෙනෙක් ඒක ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් ඒ කියපු දේවල් ටික ඔක්කොම අර විදිහටම ආයසරයක් අතීත ප්‍රතිවේක්ෂාව හැටියට වචනේ සම්බන්ධයෙන් ඇති කරගන්නත් පුළුවන්කම තියෙනවා ඒ වගේම whenever you want to do mental action එතකොට ඔබේ මනස මෙහෙवला යම් කිසිවක් කරන්න බලාපොරොත්තු වෙනකොට නැත්නම් මනසින් යමක් සිතන්න යනකොට ඒ සිතුවිල්ල සම්බන්ධයෙන්ුත් ඔබට අර විදිහටම කල්පනා කරන්න පුළුවන් ඒක අපි නැවත නැවත ආයෙ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබට ඒක පැහැදිලි එතකොට ඒ වගේම දැන් තමන් සිතමින් ඉන්න කාරණේ සම්බන්ධයෙන් when we are doing a mental action you අභිජ්ජාචේ ව්‍යාපාදෝ මිච්ඡාදිට්ඨිච මානසෝ කියලා තුනක් තියෙනවානේ එතකොට මගේ මේ සිතුවිල්ල විෂම ලෝභයක්ද අනවශ්‍ය ලෝභයක් මගේ මේ සිතුවිලිත් එක්ක ක්‍රියාත්මක වෙනවද එහෙම නැත්නම් මගේ මේ සිතුවිලිත් එක්ක ව්‍යාපාදයේ තරහව මිශ්‍ර වෙලා තියෙනවද නොමනාපයක් මිශ්‍ර වෙලාද මම මේ කතා කරන්නේ ඒ වගේම මගේ මේ සිතුවිලි මෝහයෙන් මේ මිශ්‍ර වෙච්ච විදිහටද මම නොතේරුම් කමින් යුක්තවද මේ කතා කරන්නේ කියලා මේ විදිහට මේ රාග ద్వේෂ මෝහ කියන මේවා මිශ්‍රිතවද මගේ මේ වචන යන්නේ කියලා අභිජ්ජාචේ ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨිච මානසෝ කියන මේ මනසෙන් සිද්ධ වෙන වැරදි තුනක් තියෙනවානේ විෂම ලෝභයයි ද්වේෂයයි වැරදි දැක්මයි එනිසා මම ඉන්නේ වැරදි තැනකද හරි තැනකද කියන එක පිළිබඳව හැම විටම සොයා බැලීමක් විමසා බැලීමක් අපි කරන්න ඕනේ. අපි හිතන්නේ මගේ ඇස් දෙකෙන් දැක්කා මම මේ මට ඇහිච්ච දේ ඔහොමනේ අපි කතා කරන්නේ. නමුත් ඇහැට දකින සියල්ල සත්‍ය වෙන්නේ නැහෙනේ. කනට ඇහෙන සියල්ල සත්‍ය වෙන්නේ නැහෙනේ. ඒකේ ගැඹුරු තේරුමක් තියෙනවා. සත්‍ය වෙන්නේ නැහැ කියන ඇහැට දැක්කා කියලා සත්‍ය වෙන්නේ නැහැ කියන එකේ තේරුම නිකන් ඉලූෂන් එකක් කියන එක විතරක් නෙමෙයි. ඒ ඇහැට දැකපු දේ ASCII වෙච්ච සිද්ධියේ අපි හිතපු දේ නොවෙන්න පුළුවන්. එතන තියෙන සංගවිච්ඡ අර්ථය. එහෙම තැන් තියෙනවා. ඉතින් එහෙම සියුම්ම බැලිය යුතු තැන් ඒ වගේ දේවල්. ඒතර කොයි විදිහෙන් හෝ අපේ සිතුවිල්ල තමන් ඉන්න ස්ථාවරයේ තමන්ගේ සිතුවිල්ල කොයිතරම් දුරට හරිද නිවැරදිද කියන එක පිළිබඳව අපි යම් සාවධාන බවක් සැලකිල්ලක් තියෙන්නට ඕනේ. ඒතර ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. දැන් මේ කාලේ ඉක්ුත් වෙන්න යනවා. තව ටිකයි අපි තියෙන්නේ. නමුත් ඒක ඊළඟ සූත්‍රය කරන්න ඉස්සෙල්ලා මම පොඩි වෙලාවක් අරගෙන මේක අවසන් කරන්නම් ඊළඟ දවසේ. අපේ කාල සීමාව ඉක්මන නිසා අද මෙතනින් අපි නතර කරන්නම් මේ කියමු තැනින් මේ මානසික එක තව සුළු ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඔබට මම විනාඩි 2-3ක් වෙන් කරනවා. විනාඩි 5ක් තව විනාඩි 5යි තියෙන්නේ. ඒ කාල සීමාව මොනවා හරි දෙයක් ඔබට කියන්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් මම කියපු දේ ඔබට පැහැදිලි කියලා මට හිතෙනවා. ඔබට යමක් කියන්න තියෙනවා නම් ඒ පිළිබඳව කතා කරන්න අවස්ථාව මේ ඇසුරෙන් මොනවා හරි කියන්න හෝ ඔබේ අදහසක් හෝ කියන්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොකුත් අහන්න හෝ කියන්න හෝ වෙනත් දෙයක් හෝ මොකක් හෝ තියෙනවද? ඔබට මොන හරි දෙයක් ඉදිරිපත් කරන්න කියන්න පුළුවන් නම් තියෙනවා. ඒ වගේම ඊළඟට කරන්න අවශ්‍ය සූත්‍රයක් ඔබේ හිතට ඇවිල්ලා එහෙම තියෙනවා නම් ඒකත් මට කියන්න පුළුවන්.
දැන් මමයි මේ දවස් මේ කාල සීමාව තුළ සූත්‍ර තේරුවේ මේ සූත්‍ර කීපයම. දැන් ඉතින් මට අවශ්‍ය දේ මම දැන් මේ වෙන විට පැහැදිලි කරලා තියෙනවා. මට අවශ්‍ය වුණා භාවනාව සම්බන්ධයෙන් සිත වැඩිම සම්බන්ධයෙන් අදාළ වෙන කරුණු ටිකක් සාකච්ඡා කරන්න. මට හිතෙනවා ඒක හොඳටම ප්‍රමාණවත් කියලා මේ වෙන විට ඔබ භාවනාව සිත වැඩිම සම්බන්ධයෙන් නිවැරදි තැනක ඉන්නවා කියලා මම කල්පනා කරනවා. මේ අද අපි කතා කරපු දේත් ඒකටමත් අදාළයි. එතකොට අපි මෙතෙක් කතා කරපු දේවල් අසුරු කරගෙන සැබෑවටම අපි හිත මෙහෙවන්න ඕනේ කොතෙන්දිද මොකේදිද කියන එක. එතකොට යමක් කරන්න යනකොටයි කරන අවස්ථාවේදී අතීතයේදී අතීත ප්‍රත්‍යක්ෂාවක් හැටියටත් අපි කන්ටෙම්ප්ලේට් කරනවා නම් හිතනවා නම් එතකොට අපිට වරදින්න හේතුවක් නැහැ. ගැටෙන්න බාධාවක් එන්න හේතුවක් නැහැ. ඒ විදිහට වෙනවා නම් එතකොට ඒ නිසා මේකත් අපි මෙතෙක් කතා කරපු දේවල් වලටම අදාළයි. ඉතින් මෙතෙක් විතරක් නෙමෙයි අපි වෙන සූත්‍රයක් කළත් ඔය කතා කරපු දේවල් වලට අදාළ වෙනවමයි. මොකද දහම කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙච්ච මාලාවක්. එතන චේන් එකක් වාගේ. ඉතින් ඒකට අපි මේ හැම විටම ඕනෑම සූත්‍රයක් ඇසුරෙන් අපි අත්විඳින්නේ එක්ස්පීරියන්ස් කරන්නේ ඔය එකම කාරණේ. ඉතින් ඒ නිසා ඒවා හැම එකක්ම අදාළ වෙනවා. අපි කොහොමද අපේ මනස නිවැරදිව හසුරුවා ගන්නේ ප්‍රායෝගිකව කියන එක තමයි මේවායි භාවිතා වෙන්නේ. ඉතින් අද අපි කතා කරපු එකත් පෙර සූත්‍ර වලට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. සැබෑ භාවනාව සිද්ධ වෙන්නේ එතෙන්දි තමයි. ඉදිරියේදී කරන්න අවශ්‍ය සූත්‍රයක් එහෙම තියෙනවා නම් කියන්න අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. හෝ යම් අදහසක් ඉදිරියේදී කරන සූත්‍ර සම්බන්ධයෙන් හෝ වෙනත් දේවල් සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා නම් එහෙම කියන්න පුළුවන්. අනේ හාමුදුරුවෝ අපිට හැමතිස්සෙම කරුණාවෙන් උගාක්ම මේ මාංශ වෙලා මේ කරන ව්‍යායාමයට අපිට හරිම පිං සිද්ධ වෙනවා. හොඳයි. තමයි දැන් අද භාෂා තුනෙන්මත් කියවලා කොච්චර මාංශයක්ද කියලා මම හිතුවා. ඉතින් අපි ඉන්නේ ඉතින් ඔබ වෙනුවෙන් ඉතින්. හරි ඒක අපේ හුඟක් මේ පාළුව මේ කාන්සිය මේ දවස්වල තියෙන එක ඒක මේ මඩ පැවැත්වෙනවා මේ වගේ ධර්ම දේශනා වලින්. කොච්චර වාසනාවන්තද කියලා අපිට හිතෙනවා මේ ව්‍යසන කාලයක උනත් ඔබ වහන්සේලා වගේ අය ඉන්න එක. නිරෝගීමත් 2021ක් පතලා හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ජාලුවක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි. සමස සුභාලිත වෘත්තක් වේවා සමස නිරෝගී දීර්ඝායුෂ පතනා සමස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉස්සෙල්ලා මම මේ ප්‍රාර්ථනා කරද්දී මම හිතන්නේ නොහිටපු අයත් ඇති මම කීප ඉස්සෙල්ලා ප්‍රාර්ථනා කළා. ප්‍රභු 2021 වර්ෂය සියලු දෙනාටම නිදුක් නිරෝගීමත් සාර්ථක වර්ෂයක් වෙන්න ඔබේ සියලු කටයුතු සාර්ථක වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.